ඔයා මේ එකතු වෙලා ඉන්නේ Apple Science YouTube channel එකත් එක්ක. මේ වීඩියෝ එකකින් මම සාකච්ඡා කරන්නේ තවත් විද්‍යා පේපර් එකක්. ඔයා මුලින්ම කරන්න ඕන පහළ description එකෙන් මේ පේපර් එක download කරගෙන පේපර් එකට උත්තර ලියන එක. විෂය කරුණු අති විශාල ප්‍රමාණයක් මේ වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරනවා. ඒ නිසා වීඩියෝ අවසාන වනතුරු වඩා අවධානයෙන් මාත් එක්ක එකතු වෙන්න. ඔයා තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න එක ඔයාට වැදගත් වෙයි. subscribe button එකට එහා පැත්තෙන් තියෙන bell icon එක click කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාන්න. ඒ වගේම වීඩියෝ එක අවසානයේ comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා. මම අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ 8 ශ්‍රේණියේ අවසාන මාරු විභාගයට අදාළ පේපර් එකක්. එහෙනම් වැඩි පටන් ගමු පුතේ. ශාක පත්‍රයක් කාර්යක්ෂමව ප්‍රභා සංශ්ලේෂණය කිරීම සඳහා දක්වන හැඩගැසීමක් වන්නේ. දැන් මොකද්ද ප්‍රභා සංශ්ලේෂණය කියලා කියන්නේ? මේ දිවා කාලේ ශාක පත්‍රවල ප්‍රධාන වශයෙන් ශාක පත්‍රවල ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට මේ ආහාර නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට ශාක පත්‍රයට අවශ්‍ය වෙනවා පුතේ සාධක හතරක්. ඔය ඒවා දන්නවා. මොකක්ද අවශ්‍ය වෙන්නේ? හිරු එළිය අවශ්‍ය වෙනවා, ජලය අවශ්‍ය වෙනවා, කාබන් ඩයොක්සයිඩ් අවශ්‍ය වෙනවා, හරිත ප්‍රද අවශ්‍ය වෙනවා. හරිත ප්‍රද අවශ්‍ය වෙනවා. ඉතින් ජලය ගන්න මුල් වලින් පුතේ. පත්‍රයට ජලය ගන්න මුල් වලින්. ඒ වගේම කාබන් ඩයොක්සයිඩ් ගන්න පුතේ මේ පත්‍රයේ තියෙනවා මේ අන්වීක්ෂීය සිදුරු జాතියක්. ඒවට කියන්නේ පූටිකා සිදුරු කියලා. ආන්න ওই පූටිකා සිදුරු වලින් තමයි මේ කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්නෙ. හරිතප්‍රද කොහොමත් පත්‍රයේ තියෙනවා. හරිතප්‍රද කියන වර්ණකේ ක්ලෝරොෆිල් කියන වර්ණකේ කොහොමත් පත්‍රයේ තියෙනවා. ඒ නිසා තමයි පත්‍ර කොළ පාට වෙන්නේ. පත්‍ර කොළ පාට වෙන්නේ ඒ නිසා. ඊළඟට සූර්යාලෝකය ලබා ගන්න මේ පත්‍රවලට. කවුද දන්නවා සූර්යාලෝකය ගන්නෙ? හරිතප්‍රද. හරිතප්‍රද තමයි ඇදලා ගන්න පුතේ සූර්යාලෝකය. දැන් අපේ ප්‍රශ්නය ශාක පත්‍රයක් කාර්යක්ෂමව ප්‍රභා සංශ්ලේෂණය සිදු කිරීම සඳහා දක්වන හැඩගැසීමක් වන්නේ. දැන් පත්‍රයට වතුර ගේන්නේ මුල් වලින්නේ. එතකොට මෙතන අහන්නේ ප්‍රභා සංශ්ලේෂණය කාර්යක්ෂම කරන්න පත්‍රයේ තියෙන හැඩගැසීමක්. හරි. ඒතර මුල් වලින් වතුර ගේනවා. ඉතින් ඒක පත්‍රයට අරගෙන යනවා. එතකොට පත්‍රයේ ලොකු දායකත්වයක් මුල් වලින් වතුර ඇද ගැනීම සඳහා හැඩගැස්වීමක් නැහැ. හරිද? ඊළඟ කාබන් ඩයොක්සයිඩ් ලබා ගැනීමටත් විශාල හැඩගැසීමක් නැහැ. හැබැයි සූර්යාලෝකය ලබා ගැනීම සඳහා මේ පත්‍රය පළල් වෙලා තුනී වෙලා තියෙනවා. පත්‍රය පළල් වෙලා තුනී වෙලා තියෙනවා. දැන් ඔයා හින මහත පත්‍ර දැකලා නැහනේ. අඩි 2-3ක් මහත පත්‍ර දැකලා නැහනේ. නේද? මේ පත්‍රය හරි තුනී. ඒ වගේම ගොඩක් පත්‍ර පළල්. සාමාන්‍යයෙන් පත්‍ර පළල්. එහෙනම් පුතේ මෙන්න මේ හැඩගැසීම තමයි තියෙන්නේ මොකටද? ප්‍රභා සංශ්ලේෂණය හොඳින් සිද්ධ කරගන්න, කාර්යක්ෂමව සිද්ධ කරගන්න. පත්‍රේ පළල් වෙලා තුනී වෙලා තියෙනවා. එහෙනම් මේක හොඳින් තේරුම් ගන්න ඕන ඔයා. හරි. දැන් යන්නම් දෙවෙනි ප්‍රශ්නෙට. පුෂ්ඨවංශීන් පමණක් අඩංගු වන වර්ණය තෝරන්න. පුෂ්ඨවංශීන් විතරක් ඉන්න එක. අපි දන්නවා පුෂ්ඨවංශීන් කියලා කියන්නේ කොඳු වැට පෙලක් තියෙන එවුන්. කොඳු වැට පෙලක් තියෙන එවුන්. මං හැමදාම කියනවා වගේ කොඳු වැට පෙලක් තියෙනවද නැද්ද කියලා අපි හොයන්නේ කොහොමද? ඌට ඇටකටු තියෙනවද නැද්ද කියලා බලන්න. ඌව හිතින් කපන්න. පිහියක් අරගෙන ඌව හිතින් කපන්න. ඒතර ඇටකටු හම්බ වෙනවා නම් ඌ පුෂ්ඨවංශිකේ. එහෙම නැත්නම් ඌ පුෂ්ඨවංශිකෙන් නෙවෙයි. ඌ නිකම්ම කපලා දාන්න පුළුවන් නම් ඌ පුෂ්ඨවංශිකෙන් නෙවෙයි. ආන්න එහෙම හිතුවම හරි පුතේ. එහෙනම් යන් අපි පළවෙනි ප්‍රශ්නෙට පළවෙනි උත්තරේට ගෙම්බා ඉන්නවා. ඊළඟට හූනා ඉන්නවා, මඩුවා ඉන්නවා. ගෙම්බෝය තැලිලා ඉන්නව දැකලා තියෙනවනේ. ගෙම්බෝය මේ මොනවාද මේ දොරවල් අස්සට එහෙම අහුවෙලා තැලිලා ඉන්නව ඔයා දැකලා තියෙනවනේ. ඊළඟට හූනා හූනොත් එහෙමයි. හූනොත් ඔය ජනෙල් වලට එහෙම අහුවෙලා තැල්ලා පොඩි වෙලා ඇටකටු සෙට් එක දැකලා තියෙනවා. මඩුවා නම් එහෙම දැකලා නැහැ. මඩුවා නම් එහෙම මේ තැලිලා පොඩි වෙලා ඇටකටුත් එක්ක ඉන්නවා එහෙම දැකලා තියෙනවද? නෑ. හරි. අපි කවන්නේ මඩුව ගැන අපි දන්නේ නැහැ කියමු. අපි ඒක පොඩ්ඩක් පැත්තකින් තියමු. හරි. ඊළඟ දෙවෙනි එකේ නයා ඉන්නවා. නයාට හොඳට ඇටකටු සෙට් එකක් තියෙනවා. ඉස්සා ඉන්නවා. ඉස්සට ඇටකටු සෙට් එකක් නැහැ. ඒ නිසා ඒක අයින් කරන්න වෙනවා.
බූවල්ලා ඇටකටු නෑ. පත්තෑය ඇටකටු නෑ. අයින් කළා දාන්න. මිනිහා මනුස්සය වාට ඇටකටු තියෙනවා කොන්දක් තියනවාද? පුෂ්ඨවංශිකයේද? ඔව්. ගෝරිල්ලා නියම පුෂ්ඨවංශිකයෙක්. කූඩැල්ලා පුෂ්ඨවංශිකයෙක්ද? කූඩැල්ලට තියනවාද ඇටකටු මොනාවක් තියනවාද? නෑ. එහෙනම් පුතේ පිළිතුර වෙන්නේ 1. ගෙම්බා, හූනා, මඩුවා. මඩුවා අයිති වෙන්නේ පුතේ පිස්කේස් එහෙම නැත්නම් මස්සේ කියන ආකාරයට. ඔය ගොඩාක් දඟ වැඩ කරාම ළමයින්ට කියනවා උඹට ගහන්න ඕන මඩුවලිගෙන් කිය. මඩුවට තියෙනවා පුතේ දිග මේ කම්බියක් වගේ එකක්. හරි. වලිගේ විදිහට ක්‍රියාත්මක කරනවා. මේකෙන් මූට පුළුවන් මේ වෙනත් ගොදුරක් ලබා ගන්න. එහෙම නැත්නම් ගොදුරක් අඩපණ කරන්න. මේ කාට හරි එකකින් ගැහුවම ගොඩක් රිදෙනවා. හරි. ඉතින් මෙයා ගොදුරු අඩපණ කර ගැනීම සඳහා එයාගේ වලිගේ පාවිච්චි කරනවා. ඒකත් ඔය ගමන් මතක තියාගන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. කැල්සියම් කාබනේට් වල අඩංගු වන මූලද්‍රව්‍ය මොනවාද? කැල්සියම් කාබනේට් හුණුගල්. කැල්සියම් කාබනේට් කියන්නේ පුතේ හුණුගල් වලට. හුණුගල් දන්නවනේ ඔයා. හරි. හුණුගල්. කැල්සියම් කාබනේට් කියන්නේ හුණුගල් වලට. පුතේ ඒකේ රසායනික සූත්‍රය ලිව්වොත් මෙන්න මේ විදිහට ලියා ගන්න පුළුවන්. CaCO3 CaCO3 අපින් අහන්නේ මේකේ තියෙන මූලද්‍රව්‍ය. දැන් ගොඩක් ළමයි try කරනවා C ගෙන් කාබන් ඒකිනුත් එකක් හොයන්න කල්පනා කරනවා. එහෙම එකක් නෑ. පුතේ පළවෙනි මූලද්‍රව්‍ය තමයි කැල්සියම් Ca. දෙවෙනි එක තමයි කාබන් C. තුන්වෙනි එක තමයි ඔක්සිජන්. එහෙනම් පුතේ මූලද්‍රව්‍ය 3 කැල්සියම්, කාබන්, ඔක්සිජන්. කැල්සියම්, කාබන්, ඔක්සිජන්. එහෙනම් අපි යනවා පිළිතුරට කැල්සියම්, කාබන් හා ඔක්සිජන්. පැහැදිලි දරුවන්ට? ඊළඟ ප්‍රශ්නයට යන්න. පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න. හරි එක අපෙන් ප්‍රශ්න කරනවා. ශබ්දයේ වේගය ආලෝකයේ වේගයට වඩා වැඩිලු. ශබ්දයේ වේගය ආලෝකයේ වේගයටත් වැඩිය වැඩිලු. නෑ බොරුනේ පුතේ බොරුනේ. මේ ලෝකේ වඩාත්ම වේගවත්ම දේ තියෙන්නේ ආලෝකයට. ආලෝකයට තමයි පුතේ වේගෙන්ම යන්න පුළුවන්. හරි. ශබ්දයට යන්න පුළුවන් තප්පරයට මීටර 330ක් විතර. ආලෝකයට යන්න පුළුවන් තප්පරයට මීටර ලක්ෂ 3ක් විතර. ඉතින් දෙන්නගේ වේගය තේරෙනවානේ. අහසට පොළොව වගේ. ඉතාම වේගවත් ආලෝකය. පළවෙනි ප්‍රකාශයේ වරදිනවා පුතේ. කම්පන සංඛ්‍යාතයේ මනින අන්තර්ජාතික ඒකකය හර්ට්ස්. කම්පන සංඛ්‍යාතයේ මනින අන්තර්ජාතික ඒකකය හර්ට්ස්. පුතේ අපි දන්නවා මේ ධ්වනිය උපදින්නේ කම්පණේ. කම්පනයක් කියලා කියන්නේ ඔබමොබ චලනයක්. එහාට මෙහාට සිද්ධ වෙන චලනයක්. ඉතින් මේ එක කම්පනයක්. එහෙම එක කම්පනයක් කියලා කියන්නේ තප්පරයකට සිද්ධ වෙන කම්පන වාර ගන්න. කම්පන කීයක් වෙනවද තප්පරයකට? එහෙම නැත්නම් ඒකක කාලයකදී සිද්ධ වෙන කම්පන වාර ගන්න. හරි? දැන් කම්පනයක් කියන උදාහරණයක් විදිහට ඔයා හිතන්න මගේ අත තමයි කීයක් තලයක් කියලා හිතන්න මේ අත. ඉදිරි පුතේ මෙතනට ඇවිල්ලා ආය මැදට ඇවිල්ලා ආය මේ පැත්තට ඇවිල්ලා ආය මැදට එන ආවම අපි කියනවා කම්පන එකයි කියලා. කියනවා. හරි? ඒ වගේ කම්පන කීයක් වෙනවද විනාඩියකදී, තප්පරයකදී, විනාඩි 5කදී, ඒකක කාලයකදී. හරි? ඒකක කාලයකදී. ඒක මනින්න පුළුවන්. හරි? ඒක මනින්න පුතේ හර්ට්ස් වලින්. එන්න මනින්නේ හර්ට්ස් වලින් තමයි මනින්නේ. එහෙනම් පුතේ කම්පන සංඛ්‍යාතයේ මනින අන්තර්ජාතික ඒකකයේ තමයි හර්ට්ස්. තප්පරයකට සිද්ධ වෙන කම්පන වාර ගන්න. එහෙම නැත්නම් ඒකක කාලයකදී සිද්ධ වෙන කම්පන ගන්න. මනින්නේ හර්ට්ස් වලින්. තේරුම් ගන්න ඕනේ. හරි. ඒක හරි. ඒක වරදින්නේ නැහැ. ඒක හරි. ඊළඟ දේවත් බලමු. වයලීනයේ පටල කම්පණය වන සංගීත භාණ්ඩයකි. අපි දන්නවා සංගීත භාණ්ඩ 3ක් තියෙනවා. එක්කෝ පටල කම්පණයෙන් හඬ උපදවන්න පුළුවන්. එක්කෝ තත් කම්පණයෙන් හඬ නිපදවන්න පුළුවන්. එක්කෝ වාත කඳන් කම්පණයෙන් හඬ නිපදවන්න පුළුවන්. වයලීනයේ තියෙන්නේ ඇදි තත්. මේ කම්බිනේ තියෙන්නේ නේ. ආන් ඒවා කම්පණයෙන් හඬ නිපදවන. ඒකේ පටල නැහැනේ. බෙර වගේ පටල තියනවාද ඒකේ? නැහැ. කයින් කරන්නේ. තබ්ලාවක පටලේ ඇදී ඇති විට තබ්ලාව බෙරයක් වගේ එකක්. තබ්ලාවක පටලේ ඇදී ඇති විට නැගෙන ශබ්දයේ සංඛ්‍යාතය අඩුය. පුතේ තප්පරයකට
සිද්ධ වෙන කම්පන වාර ගාන වැඩි කරගන්න පුළුවන් පටලය හොඳට ඇදිලා තියෙනවා නම් පටලය ඇදිලා අඩුයි නම් සංඛ්‍යාතය අඩුයි. සංඛ්‍යාතය අඩුයි. හරි. ඇදිලා තියෙනවා නම් සංඛ්‍යාතය වැඩි. ඇදිලා තියෙනවා නම් සංඛ්‍යාතය වැඩි. ඒ කියන්නේ තප්පරයකට සිද්ධ වෙන කම්පන වාර ගාන වැඩි. පස්වෙනි ප්‍රශ්නේ. චුම්බකයක් කවට චුම්බක බලය බලපවත්නා ප්‍රදේශය හඳුන්වන්නේ. පුතේ මේ චුම්බකයක බලය පවතින ප්‍රදේශයක් තියෙනවා. ඒ කියන්නේ අපි ගාව චුම්බකයක් තියෙනවා නම් ඒ චුම්බකයකට චුම්බක ආකර්ෂක ද්‍රව්‍යයක් යකඩ කෑල්ලක් කියලා හිතන්න. යකඩ කෑල්ලක් ගොඩාක් ඈත ඉඳලා ඇල්ලුවාම ඇදිලා යන්නේ නැහැ. ඒක මෙහෙම යකඩ කෑල්ල ලං කරගෙන යනකොට එක්තරා මොහොතක් එනවා. ඔහොම ටක් ගාලා ඇදිලා යන අවස්ථාවක් එනවා. ආන්නේ අපේ අතින් මේ යකඩ කෑල්ල ඇදිලා යන අවස්ථාව එතන තමයි සීමාව. එතන තමයි සීමාව. ඉතින් පුතේ මේ චුම්බකයක බලය පවතින සීමාවට අපි කියන්නේ චුම්බක ද්‍රව නෙවෙයි චුම්බක ශේෂ්ත්‍රය කියලා. චුම්බක ශේෂ්ත්‍රය කියලා කියනවා. ඒක හරියට නිකන් අපේ වත්තේ මායිම වගේ. නේ? අපේ ගෙදරට අයිති වෙන්නේ අපේ වත්තේ මායිම. මායිම වෙනකන් අපේ ගෙදර අපිට අයිති. හරිනේ? ඒ වගේ මේ චුම්බකයක බලය පැතිරලා තියෙන ප්‍රදේශයට තමයි අපි කියන්නේ චුම්බක ශේෂ්ත්‍රය කියලා. පටල ගන්න එපා චුම්බක ද්‍රවත් එක්ක චුම්බක ශේෂ්ත්‍රය. චුම්බක ද්‍රව කියන්නේ පුතේ චුම්බකයක චුම්බක බලය වැඩිපුරම තියෙන තැන් දෙක. හරි? චුම්බකයක චුම්බක බලය වැඩිපුරම තියෙන තැන් තමයි චුම්බක ද්‍රව. දැන් උදාහරණයක් විදිහට මේ බලන්න මේ මෙතනට යකඩ කුඩු වැඩියෙන් ආකර්ෂණය වෙලා තිනවා මේ දණ්ඩ චුම්බකය. මෙතනට චුම්බක මේ යකඩ කුඩු වැඩියෙන් ආකර්ෂණය වෙලා තියෙනවා. ඒ තමයි චුම්බක ද්‍රව. හරි? වැඩිපුර චුම්බක බලය තියෙන තැන් දෙක. හරි? වැඩිපුර චුම්බක බලය තියෙන තැන් දෙක මතක තියාගන්න. හරි. එහෙනම් මෙතනට පිළිතුර වෙන්නේ චුම්බක ශේෂ්ත්‍රය. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. මොකක්ද කියන්නේ පුතේ? රූපේ දැක්වෙන්නේ මූල පද්ධතියක් සහිත ශාකයක ලක්ෂණයක් නොවන්නේ. රූපේ දැක්වෙන ආකාරයේ මූල පද්ධතියක් සහිත ශාකයක ලක්ෂණයක් නොවන්නේ. right. දැන් මේ මූල පද්ධතිය දිහා බලනවා. මේක නිකන් පුවක් ගහක, පොල් ගහක, තල් ගහක, කිතුල් ගහක මුලක් වගේ. අයි මම එහෙම කියන්නේ මේකට මුදුන් මුලක් නැහැ. මුදුන් මුලක් නැහැ. එහෙනම් පොල්, තල්, කිතුල් වගේ ශාකයක මුලක් වෙන්න ඇති මේ. එහෙනම් අපි දැන් ශාක වර්ගීකරණයක් කරනවා පුතේ ඒක බීජපත්‍රී ශාක, ද්විබීජපත්‍රී ශාක කියලා. ඒක බීජපත්‍රී ශාකවල ලක්ෂණ සෙට් එකයි ද්විබීජපත්‍රී ශාකවල ලක්ෂණ සෙට් එකයි ඔයා නියමට මතක තියාගන්න ඕන. දැන් ඒක බීජපත්‍රී සහ ද්විබීජපත්‍රී වල මම ලක්ෂණ ටට්ටක් ගාලා කියාගෙන යනවා. ඒක බීජපත්‍රී මම මේ පැත්තට දාන්නම්, ද්විබීජපත්‍රී මේ පැත්තට දාන්නම්. හරි. ඒක බීජපත්‍රී ශාකවල පුතේ බීජ පියලි එකයි තියෙන්නේ. ද්විබීජපත්‍රී ශාකවල බීජ පියලි දෙකක් තියෙනවා. ඒක බීජපත්‍රී ශාකවල හොඳට අතු බෙදෙනවා. බෙදෙනවද? නෑ. ද්විබීජපත්‍රී ශාකවල තමයි අතු බෙදෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒක බීජපත්‍රී ශාකවල අතු බෙදෙනවද? නෑ. ද්විබීජපත්‍රී ශාකවල තමයි අතු බෙදෙන්නේ. ඒක බීජපත්‍රී ශාකවල පොල්, තල්, කිතුල් වල අතු බෙදෙන්නේ නැත. හරි. ඊළඟට පත්‍ර දිහා බැලුවොත් මේ ඒක බීජපත්‍රී ශාකවල පත්‍ර සමාන්තර නාරටි වින්‍යාසයක් දරනවා. හැබැයි ද්විබීජපත්‍රී ශාකවල මේ ඔය බෝකොලයක් වගේ මතක් කරගන්නකො ජාලාභ නාරටි වින්‍යාසයක් තමයි දරන්නේ. හරි. ඊළඟ මූල පද්ධතිය ගැන කිව්වොත් මේක තමයි මෙතන මාතෘකාව වෙන්නේ. මූල පද්ධතිය පුතේ ඒක බීජපත්‍රී ශාකවලට මුදුන් මුලක් නැහැ. ද්විබීජපත්‍රී ශාකවලට මුදුන් මුලක් තියෙනවා. ඊළඟට තව ලස්සන එකක් තියෙනවා පුතේ. ඒක බීජපත්‍රී ශාකවල පුෂ්පයේ කොටස් ගත්තොත් එහෙම ත්‍රිඅංකී වෙනවා. ත්‍රිඅංකී පුෂ්ප කොටස් දරනවා. ඒකේ අදහස පුතේ දැන් කැල් 3න් 3ට තමයි තියෙන්නේ. මල් පෙති ගන්නකො. නේ? ඒක බීජපත්‍රී ශාකවල මල් පෙති එක්ක 3ක් තියෙනවා. එහෙම නැත්නම් 3 ගුණාකාර තියෙනවා. 3ක් 6ක් 9ක් 12ක් 15ක් එහෙම තියෙන්න පුළුවන්. ද්විබීජපත්‍රී ශාකවල පුතේ මල් පෙති 4ක් හෝ 5ක් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ වගේ ගුණාකාර.
අපි කියන පුතේ චතුරාංක හෝ පංචාංක පුෂ්ප දරනවා කියලා. කවුද? ද්විබීජපත්‍රී ශාක. ඒකේ අදහස පුතේ එක්ක මල් පෙති 4යි එක්ක මල් පෙති 5යි එහෙම නැත්නම් ඒ වගේ ගුණාකාර 4යි 8යි 12යි 16යි එහෙම නැත්නම් 5 10 15 20 ඒ වගේ තියෙනවා. හොඳයි. එහෙනම් ඔන්න මූලික ලක්ෂණ සෙට් එකක් මම ඔය කිව්වේ. තව එක ලක්ෂණයක් ඔයාලට මතක් කරන්නම්. ඒක බීජපත්‍රී ශාකවල ඒකාකාරයි කඳේ ඝනකම. ඒ කියන්නේ කඳ පහළ ඉඳලා උඩටම පුවක් ගහක් එහෙම මතක් කරගන්න එකම ගානයි උඩට යනකම්. එකම ගානයි උඩට යනකම්. හැබැයි ද්විබීජපත්‍රී ශාකවල කොස්දෙල් වගේ ශාකවල පහළ හෙන මහතයි. උඩට යනකොට අඩු වෙලා යනවා. ඒ කියන්නේ කඳේ මහත උඩදී අඩුයි පහළ වැඩි ද්විබීජපත්‍රී ශාකවල. එහෙනම් ඔන්න ඔය ලක්ෂණ සෙට් එක වඩා හොඳින් ඔයා මතක තියාගන්න ඕන. එහෙනම් අපි යන් අපේ උත්තරයට කඳ හා අතු ලෙස බෙදී තිබෙන්නේ නැහැ මේ මූල පද්ධතිය හිමි ඒක බීජපත්‍රී ශාකවල. එහෙනම් ඔක තමයි පිළිතුර වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නය. මෙම පරිපතයේ බල්බ හා කෝෂ සම්බන්ධ කර ඇත්තේ. දැන් අපි දන්නවා පුතේ පරිපතයකට බල්බ සම්බන්ධ කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් ශ්‍රේණිගත බල්බ සම්බන්ධය, අනිත් එක සමාන්තරගත බල්බ සම්බන්ධය. කෝෂත් එහෙම. කෝෂත් එහෙම. මේ පරිපතයකට කෝෂ සම්බන්ධ කරන්න පුළුවන් පුතේ ශ්‍රේණිගත ක්‍රමයට. ඒ වගේම සමාන්තරගත ක්‍රමයට කෝෂ සම්බන්ධ කරන්න පුළුවන්. හොඳයි. දැන් මෙතනට ගියොත් ඔයාට පේනවා මේ බල්බ් දෙක. මේ එක බල්බ් එක වයර් එකක් ඊළඟ බල්බ් එකට දීලා. ඒ බල්බ් එකේ ඉතිරි වෙන වයර් එක ගෙනිලා මේ එන්න විද්‍යුත් සැපයීමට දීලා තියෙනවා. මේ පැත්තෙන් මේ වයර් එක අරගෙන තියෙනවා. දැන් මේක නිකන් එකා පිටිපස්ස එකා ඉන්නවා වගේ සීන් එකක් නේද තියෙන්නේ. එක්කෙනෙක් පිටිපස්සේ එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේ එකක්. මෙන්න මේ වගේ සම්බන්ධයකට අපි කියන්නේ මේ බල්බ් සම්බන්ධ කරලා තියෙන මේ වගේ සම්බන්ධයකට කියන්නේ පුතේ ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. ශ්‍රේණිගත සම්බන්ධයක් කියලා. දැන් නිකන් අපි ජොලියට වගේ ඔක අඳින්න ඕන දැන් මම බල්බ් එකක් අඳිනවා 7ක් අඳිනවා වගේ. ඔන්න තියෙනවා මේකේ අග්‍ර දෙක. මෙන්න අනිත් බල්බ් එක. LED බල්බ්ද සර් කියලා අහන්න එපා. LED බල්බ් නෙවෙයි ආ. මේ නිකන් සාමාන්‍ය සූත්‍රිකා බල්බ්. හරි. ඔහොම තියෙනවා කියලා අපි හිතමුකෝ. හරි. දැන් ශ්‍රේණිගත සම්බන්ධයකද වෙන්නේ පුතේ? මෙයා මෙයත් එක්ක සෙට් කරනවා. ඊට පස්සේ මේ අග්‍රයටයි අපි විදුලි සැපයීම ලබා දෙනවා. ඔන්න ශ්‍රේණිගත බල්බ සම්බන්ධය. දැන් මේ දෙකම සමාන්තරගත කරොත් කොහොමද වෙන්නේ? සමාන්තරගත කරොත් පුතේ මෙන්න මෙහෙමයි වෙන්නේ. අපි හරි ඒකත් වෙනම නෙමෙයි. හරි අපි වෙනම අඳිමුකෝ. මේ පැත්තට අඳින්නම්. ඔන්න එක බල්බ් එක. හරි. ඔන්න බල්බ් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තෙන් මම තව බල්බ් එකක් අඳින්නම්. හරි. එහෙනම් මෙහෙමයි වෙන්නේ. මේ දෙක එකතු වෙලා එක වයර් එකක්. මේ දෙක එකතු වෙලා එක වයර්. ඔන්න සමාන්තරගත. හරි. කෝෂත් ඔහොමම තමයි. හරි. එහෙනම් මෙතන පැහැදිලි බල්බ සම්බන්ධය පුතේ කෙලින්ම ශ්‍රේණිගත. ශ්‍රේණිගත බල්බ සම්බන්ධයක් තියෙනවා. කෝෂ බලන්නකෝ. කෝෂවල ඍණාග්‍ර ටික ඔක්කොම එකට අරගෙන මේ ඍණාග්‍ර ටික එකට අරගෙන සම්බන්ධයක් ගහලා තියෙනවා. ධනාග්‍ර ටික එකට අරගෙන තියෙනවා. ධනාග්‍ර ටික එකට අරගෙන තියෙනවා. ඍණ ටිකයි ධන ටිකයි වෙන වෙනම අරගෙන තියෙනවා. එහෙනම් මේ මොන සම්බන්ධයද? මේකට කියන්නේ සමාන්තරගත සම්බන්ධයක් කියනවා. සමාන්තරගත සම්බන්ධයක්. එහෙනම් පුතේ බල්බ ශ්‍රේණිගතයි. කෝෂ සමාන්තරගතයි. එහෙනම් බල්බ ශ්‍රේණිගතව හා කෝෂ සමාන්තරගතව සම්බන්ධ කරලා තියෙනවා. හොඳයි. විද්‍යුත් පරිපතයක ප්‍රතිරෝධය වනින ඒකකය වන්නේ ප්‍රතිරෝධය. මොකද්ද ප්‍රතිරෝධය කියලා කියන්නේ? ප්‍රතිරෝධය කියලා කියන්නේ බාධාව. බාධා. විද්‍යුත් ප්‍රතිරෝධය කියලා කියන්නේ මොකද්ද? විදුලි ගමන්ට තියෙන බාධාව. විදුලි ගමන්ට තියෙන බාධාව. ඔකට කියනවා විද්‍යුත් ප්‍රතිරෝධය කියලා. ඕක මනින්නේ පුතේ ඕම් වලින්. ඕම් වලින් තමයි මනින්නේ. කොච්චරක්ද ප්‍රතිරෝධය කියන එක මනින්නේ ඕම් වලින්. ඒක සංකේතය තමයි මේ තියෙන්නේ. නිකන් පයන් අනිත් පැත්ත ගහලා වගේ. හරි. ඕම් කියන සංකේතය තමයි මේ තියෙන්නේ. හරි. ඊළඟට මේ ප්‍රතිරෝධය යොදාගෙන ප්‍රතිරෝධක නිෂ්පාදනය කරලා තියෙනවා. ප්‍රතිරෝධක නේ ප්‍රතිරෝධක තියෙනවා පුතේ. ප්‍රතිරෝධකයක සංකේතය මොකද්ද?
ඕනම කියක් තලයක් වගේ ඕන ප්‍රතිරෝධකයක සංකේතය. හරි රෙසිස්ටර් එක ප්‍රතිරෝධකයක්. හරි එතකොට මේ ඕම් වලින් තමයි මේකේ ප්‍රතිරෝධය මනින්නේ. ප්‍රතිරෝධය මනින්නේ. එහෙනම් පිළිතුර පැහැදිලි පුතේ. ඕම් ඕම් ඕම්. හරි ඊළඟ මේ අනිත් තුන් දෙනා දිහා පොඩ්ඩක් බලමු. වෝල්ට් වලින් මනින්නේ විභවාන්තරේ. වෝල්ට් වලින් මනින්නේ විභවාන්තරේ. හරි ඊළඟ ඇම්පියර් වලින් මනින්නේ ධාරාව. ඇම්පියර් වලින් මනින්නේ ධාරාව. වොට් ගැන ඔයා ඉගෙනගෙන නෑ මං හිතන්නේ. හැබැයි නිකමට වගේ ජොලියට වගේ මතක තියාගන්න වොට් වලින් මනින්නේ පුතේ ක්ෂමතාව. ක්ෂමතාව මනින්නේ ක්ෂමතාව. හරි ඒ ගැන අපි 10 පන්තිට ගියාම ඉගෙන ගමු. දැන්ට නිකන් මතක තියාගන්න ක්ෂමතාවය හෙවත් ජවය මනින්නේ වොට් වලින් කියන එක. ඒතර වෝල්ට් V අකුරෙන් අපි දක්වන්නේ ඇම්පියර් A අකුරෙන් දක්වන්නේ. ඒවත් මතක් කරගන්න. හොඳයි 9 වෙනි ප්‍රශ්නේ. රූපයේ දැක්වෙන්නේ ගිනි ත්‍රිකෝණයේ රූප සටහනකයි. රූප සටහනයි. මේ තියෙන්නේ ගිනි ත්‍රිකෝණයලු. හරි. මේ x y වලින් දැක්වෙන්නේ දැන් ගින්නක් ඇතිවීමට මේ මොකක් හරි ගින්නක් ඇති වෙන්න සාධක තුනක් අවශ්‍ය වෙනවා. එකක් තමයි පුතේ ගින්නක් ඇති වෙන්න තියෙන්න ඕන ප්‍රධාන සාධකයක් තමයි 10 ද්‍රව්‍යයක් තියෙන්න ඕන. පිච්චෙන්න මොකක් හරි එකක් තියෙන්න ඕන. ඒකට කියන්නේ 10 ද්‍රව්‍ය. එහෙම නැත්නම් ඒකට කියනවා ඉන්ධනයක් තියෙන්න ඕන කියලා. එහෙනම් ගින්නක් ඇති වෙන්න දහනයක් ඇති වෙන්න නම් පුතේ 10 ද්‍රව්‍යයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් ඒකට කියනවා ඉන්ධනයක් පැවතිය යුතුයි කියලා. දැන් ඉන්ධනයක් තියෙනවා කියලා හිතමු. ඊළඟට ඒ කියන්නේ 10 ද්‍රව්‍යයක් තියෙනවා කියලා හිතමු. එතකොට පත්තු වෙන්නේ නැහැ. එතකොට දහනය වෙන්නේ නැහැ. තව සාධක දෙකක් ඕන. අනිත් එක තමයි මේ 10 ද්‍රව්‍ය යම් උෂ්ණත්වයකට රත් වෙන්න ඕන. යම් උෂ්ණත්වයකට රත් වෙන්න ඕන. ආන්නේ යම් උෂ්ණත්වයකට රත් වෙන එකට අපි විද්‍යාව කියන්නේ පුතේ ජ්වලනාංකය. එහෙම නැත්නම් ජ්වලන උෂ්ණත්වය කියලා. එහෙනම් දෙවෙනි සාධකය ජ්වලන උෂ්ණත්වය එහෙම නැත්නම් ජ්වලනාංකය. ජ්වලනාංකය කියලා කියනවා. ඔකට සමහර කට්ටිය කියනවා තාපය. තාපය ඕන. පොඩ රත් වෙන්න ඕන. රත් වෙන්න ඕන. හරි. ඊළඟ එක තමයි පුතේ ඔය දෙකම තිබ්බට වැඩක් නැහැ. දහනයක් සිද්ධ වෙන්න නම් දහන පෝෂකය ඕන. මොකද්ද දහන පෝෂකය? ඔක්සිජන් වායුව. හරි? ඔක්සිජන් වායුව ඕන. ඔක්සිජන් වායුව නැත්තම් දහනයක් සිද්ධ වෙන්නේ නැහැ. දහනයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් පුතේ දහනයක් සිද්ධ වීම සඳහා සාධක තුනක් අවශ්‍ය වෙනවා. එකක් තමයි 10 ද්‍රව්‍ය හේවත් ඉන්ධනයක් අවශ්‍ය වෙනවා. ඊළඟ එක තමයි තාපය. එහෙම නැත්තම් ජ්වලනාංකය. එහෙම නැත්තම් ජ්වලන උෂ්ණත්වය අවශ්‍ය වෙනවා. ඊළඟ එක තමයි දහන පෝෂකයේ හේවත් ඔක්සිජන් අවශ්‍ය වෙනවා. හොඳයි. මේ තුන් දෙනා සෙට් වුණොත් අන්න දහනයක් සිද්ධ වෙනවා. මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් හරි අයින් වුණොත් දහනයක් නැහැ. දහනයක් නැහැ. හරි? හරි. එහෙනම් දහනය සඳහා අවශ්‍ය සාධක තුන් දෙනා දාලා හදලා තියෙනවා ත්‍රිකෝණයක්. ඒකට කියනවා ගිනි ත්‍රිකෝණය කියලා. මේ ගිනි ත්‍රිකෝණයේ තියෙන එක සාධකයක් අයින් කරවුවට පස්සේ අපිට එක සාධකයක් හරි අයින් කරවුවට පස්සේ අපිට පුළුවන් පුතේ දහනයක් වළක්වා ගන්න. දහනයක් වළක්වා ගන්න. ගින්නක් නිවන්න පුළුවන්. ගින්නක් නිවන්න පුළුවන්. හොඳයි. එහෙනම් අපිට දීලා තියෙනවා රූප ස්ථානේ තාපය දීලා තියෙනවා. තාපය දීලා තියෙනවා. ඒතකොට තාපය කියලා කිව්වේ මොකද්ද මං ජ්වලනාංකය එහෙම නැත්නම් ජ්වලන උෂ්ණත්වය. ඊළඟ x y. එහෙනම් අනිවාර්යෙන් x y කියලා කියන්නේ 10 ද්‍රව්‍යයයි ඔක්සිජනුයි. එහෙම නැත්නම් ඉන්ධනයයි ඔක්සිජනුයි. ඉන්ධනයයි ඔක්සිජනුයි. එහෙනම් පිළිතුරට යන්නම් ඉන්ධනයයි ඔක්සිජනුයි තියෙන්නේ 4 වෙනි පිළිතුරේ. 4 වෙනි පිළිතුරේ. හරි. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. ක්ෂය රෝගයේ සෑදීමට හේතු වන සුද්ධජීවී කාණ්ඩය වන්නේ. හොඳයි. ක්ෂය රෝගය. මේ පෙනහැලි තමයි අපි ආසාදනය කරන්න පුතේ ක්ෂය රෝගයේ. එහිදී පෙනහැලි පෙනහැලි දිය කරනවා කියලා අපි කියන සාමාන්‍ය ව්‍යවහාරයේ පෙනහැලි වලට ගිහිල්ලා පුතේ අතනම කවුද යන්නේ බැක්ටීරියාව යන්නේ. හරි. ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියාව. මේ ඉන්නේ බැක්ටීරියාව තමයි. මෙන්න මේගොල්ලන් පෙනහැල්ලට ගිහිල්ලා පෙනහැල්ල ආසාදනය කරලා පුතේ පෙනහැල්ල ඛාදනය කරනවා. ඒ කියන්නේ පෙනහැල්ල කෑලි කෑලි වලට චූටි චූටි කෑලි වලට කඩනවා. ඒතර මේ කහිනකොට එහෙම පෙනහැල්ල කෑලි එළියට එනවා ලේත් එක්ක. හරි. ඒක දරුණු රෝගයක්. හොඳ කරන්න පුළුවන්. නිට්ටාවට සුව කරන්න පුළුවන් ක්ෂය රෝගය බැක්ටීරියාවෙක් හදන නිසා. බැක්ටීරියාවෙක් හදන නිසා. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. හරි. ගැලනයිස් කිරීමේදී යකඩ මත ආලේප කරන ලෝහය වන්නේ. දැන්
මේ යකඩ පුතේ මල බැඳිනවා. යකඩ මල බැඳිනවනේ. හරි කරදරයක්. අපේ භාණ්ඩ යකඩ භාණ්ඩ මල බැඳිනවා. එතකොට කාලයත් එක්ක ඒකේ වටිනාකම නැත්නම් ඒක පාවිච්චි කරන්න බැරුව යනවා. ඉතින් මල බැඳීමෙන් ආරක්ෂා කරන්න විවිධ උපක්‍රම යොදනවා. අපිට පුළුවන් තීන් තාලේප කරන්න, අපිට පුළුවන් ග්‍රීස් ආලේප කරලා තියන්න, අපිට පුළුවන් පොල් තෙල් වල දාලා තියන්න, අපිට පුළුවන් ටින් කියන ලෝහය ආලේප කරන්න. ඔය සැමන් ටින් වල එහෙම ටින් කියන ලෝහය ආලේප කරන්න පුළුවන්. ඒ අතරේ අපිට කරන්න පුළුවන් පුතේ සින්ක් කියන ලෝහය ආලේප කරන්න. සින්ක් කියන ලෝහය ආලේප කරන්න පුළුවන්. පුතේ යකඩ භාණ්ඩය මත සින්ක් කියන ලෝහය ආලේප කරනවා. සින්ක් කියන්නේ පුතේ ZN. ඉතින් මේ සින්ක් ලෝහය ආලේප කරවුවොත් යකඩ භාණ්ඩයක ඒ භාණ්ඩයට අපි කියනවා ඔයා ගැල්වනයිස් කරලානේ කියලා. කටු කම්බි මේ වගේ බාල්දි ගැල්වනයිස් කරලා තියෙනවා. එහෙනම් ගැල්වනයිස් කරනවා කියලා කියන්නේ තේරුම් ගන්න පුතේ සින්ක් ලෝහය ආලේප කරනවා. සින්ක් ලෝහය ආලේප. හොඳින් මේක මතක තියාගන්න. ඒතර ඔය සැමන් ටින් වල ආලේප කරලා තියෙන ටින් ලෝහය පටල ගන්න එපා. හරි. එතන SN. හරි. කම් මතක තියාගන්න. S. ඒ ටින් සැමන් ටින් වල. හරි. ඒ කියන්නේ මිනිස්සු සැමන් ටින් කියන්නේ ඒකනේ ටින් ගාලා තියෙන නිසා. හරි. හරි. එහෙනම් ඒකත් මතක තියාගන්න. මිනිසාගේ මුත්‍රවල අඩංගු සංඝටකයක් නොවන්නේ. දැන් මෙන්න මම මුත්‍රා සාම්පල් 3ක් ගෙනවා. හරි. මුත්‍රා සාම්පල් 3ක් ගෙනවා. දැන් අපි වතුර කොච්චරක් බොන්න ඕනද? ඒකත් නිකන් වැදගත් නේ ප්‍රශ්න අස්සේ ඒකත් ඉගෙන ගමුකෝ. පුතේ වතුර ඔයාට දේහයට අවශ්‍ය වතුර ප්‍රමාණය තීරණය කරන්න මෙහෙමයි. කොහොමද දන්නවද? ඔයාගේ ස්කන්ධය බෙදන්න 30න්. 30න් බෙදන්න. දැන් සරල උදාහරණයක්. ඔයා හිතන්න ඔයාගේ ස්කන්ධය කිලෝ 30යි කියලා. ඔය ස්කන්ධය කියන එක නිකන් බර කියලා කියන්නම්කෝ නේ. බර කියලා කියන්නම්කෝ සාමාන්‍ය විවාහාරේ. බර කිලෝ 30යි කියලා කියන්න. බර කිලෝ 30යි කියලා කියන්න බෑ. බර ස්කන්ධයට සමාන වෙන්නේ නැහැ. මම නිකන් ඔයාලට තේරෙන්න කියන්නේ. හරි? හරි. ඒතර ඔයා කිලෝ 30යි. ඔයාගේ ස්කන්ධය. 30න් බෙදුවම කීයද උත්තරේ? 1යි. හරි? 1යි. 1යි කියලා එන්නේ පුතේ ලීටර් වලින් එන්නේ. උත්තරේ එන්නේ ලීටර් වලින්. එහෙනම් ඔයාගේ දවසක ඔයාගේ අවශ්‍යතාවය කීයද? ලීටර් 1ක් වතුර බොන්න ඕනේ. හරි? ඔයා හිතන්න මං කිලෝ 60යි කියලා. කිලෝ 60යි කියලා හිතන්න. එතකොට 60 බෙදෙනවා 30න්. කීයද? 2යි. එතකොට මං ලීටර් කීයක් බොන්න ඕනද? 2ක් බොන්න ඕන. අර පැරණි කාලේ ඉස්සර තිබ්බ මතයක් ඒ මතේ තාම සමාජයේ තියෙනවා පුතේ දවසට වතුර බෝතල් 6ක්වත් බොන්න ඕන කියලා. හරි. කාලා වරෙන්කෝ වතුර බෝතල් 6ක් බොන්න පුළුවන්ද නේ? අර ලොකු අරක්කු බෝතල් වල මිලිලීටර් 750 ඒවා 6ක් බොන්න ඕන. හරි. එච්චර බොන්න බෑ. එච්චර බොන්න ඕනේ නෑ. හරි. ගාන්න බොන්න. දැන් මම අර කියපු එක මේන්ටේන් කරන්න. ඒක පාවිච්චි කරන්න නේ. ඔයාගේ බර එහෙම නැත්නම් ඔයාගේ අර ස්කන්ධය 30න් බෙදලා එන උත්තරය ලීටර් වලින් බොන්න. ලීටර් වලින් බොන්න. වැඩේ හරිය. හරි. අපි දුම් මෙහෙම. කෙනෙක් ඉන්නවා වතුර සාමාන්‍ය ප්‍රමාණයට අර කියපු ගානට බොනවා. දැන් මං 60යි නම් මගේ ස්කන්ධය මට ලීටර් 2යිනේ. මං ලීටර් 2ක් විතර දවසට බොනවා කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මගේ මුත්‍රාවල පැහැය. ඔය මැද තියෙන්නේ. මේ මැද තියෙන්නේ මගේ මුත්‍රාවල පැහැය. දැන් ලා කහ පැහැයක් වගේ නිකන් තියෙනවා. හරි. තියෙනවා. හරි. අපි හිතමු ඕනවට වැඩි එකෙක් වතුර බීලා. ඌට ලීටර් 2යි බොන්න ඕන ඌ 4ක් බීලා. අපි එහෙම හිතමුකෝ. එතකොට මෙන්න එයාගේ පමණට වැඩි ජලය බිව්වම මෙන්න මේ පාට එනවා. ඒ කියන්නේ මේ පාට කියලා කියන්නේ අවර්ණ තත්වයකට එනවා මුත්‍රා. ඔයාට මේක චෙක් කරගන්න පුළුවන්. හරි. අවර්ණ තත්වයකට එනවා. අපි හිතමු එකෙක් ඉන්නවා හෙන කම්මැලි ඌ වතුර බොන්නෙම නැහැ. හරි. මෙන්න ඌගේ මේ මුත්‍රාවල පැහැය. නිකන් රත්තරන් වගේ පාටක් තමයි තියෙන්නේ. හරි. රත්තරන් වගේ පාටක් තියෙනවා. හරි. ඒතර ඔයා මුත්‍රා කරනකොට ඔයාට මේක අධ්‍යයනය කරන්න පුළුවන්. හරි. එහෙනම් ඔන්න දැන් මම මේ කී හිටි පුතේ ජලය තරමක් අඩුවෙන් පානය කරාම මේ ජලය තරමක් අඩුවෙන් පානය කරාම තරමක් කියලා කියන්නේ ජලය ගොඩාක් අඩු නම් මේක තවත් නිකන් රත්තරන් පාටට එනවා. හරි. එහෙනම් ඔයා මේන්ටේන් කරන්න ඕන ඔයා පවත්වගෙන යන්න ඕන මොකද්ද මෙන්න මේ මැද පාට. ඔයාගේ චූ වල පාට මෙන්න මේ මැද පාට වෙන්න ඕන. හරි. මැද පාට වෙන්න ඕන. මේ පැත්ත ඇවිල්ලත් හරියන්නේ නැහැ. එහා පැත්ත ඇවිල්ලත් හරියන්නේ නැහැ. හැබැයි එහා පැත්ත ආව පමණට වැඩි බිව්වම අවුලක් නැහැ. එච්චර අවුලක් නැහැ. හරි. හැම වෙලාවෙම টয়ලට් එකට වොෂ්රූම් යන්න ඕනේ. ඒක වෙනම කතාවක්. හරි. ඒ වුණාට ඒක අවුලක් නැහැ. හරි. හැබැයි මේ පැත්ත නම් නඩත්තු කරන්න යන්න එපා. මේ පැත්ත තරමක් අඩුවෙන් පානය කරන්න යන්න එපා. ලෙඩ ගොඩකට අතවන්නන්න පුළුවන්. ඒක පුතේ එහෙනම් වතුර හොඳට බොන්න. හරි. දැන් අපි ප්‍රශ්නෙට යමු. මිනිසාගේ මුත්‍රාවල අඩංගු සංඝටකයක් නොවන්නේ. දැන් මුත්‍රාවල අනිවාර්යෙන් ජලය තියෙනවා. ඉතින් ඒක කතා දෙකක් නැහැ. ජලය නම් තියෙනවම තමයි.
ජලය තමයි 95%ම තියෙන්නේ. හරි. ජලය තමයි තියෙන්නේ. ඉතින් පුතේ දැන් පළවෙනි උත්තරේ ගන්නකො කාබන් ඩයොක්සයිඩ්. වායුවක් තියනවාද මුත්‍රාවල? මේක ඕනෙකට තේරෙනවානේ වායුවක් නැහැනේ මුත්‍රාවල නේද පුතේ? අයින් කරලා දාන්නකො ඒක. අයින් කරලා දාන්න නේ. කාබන් ඩයොක්සයිඩ් නැහැ. හැබැයි යූරියා තියෙනවා. යුරික් අම්ලය තියෙනවා. යූරියා කියන්නේ සර් අර පොහොර විදියට තියෙන යූරියාද? ඔව්. ඔව් යූරියා තියෙනවා. හරි. යූරියා තියෙනවා. හරි. ඔය පිරිමි දරුවෝ ඉන්න ගෙවල් වල ජනෙල් ගාව තියෙන මල් පාත්තියේ මල් නියමට හැදෙනවා. හරි. නියමට හැදෙනවා. කල්පනා කරලා බලන්න. හොඳයි. ඊළඟ ප්‍රශ්නේ. 13 වෙනි ප්‍රශ්නය පුතේ. රතු තීන්ත මිශ්‍ර ජලය සහිත බීකරයකට මූල පද්ධතිය නොකැඩෙනසේ ගලවාගත් කඳ සුදු පැහැති කූඩලු පැලයක් දමා සිදු කළ පරීක්ෂණයක රූපසටහනක් මෙහි දැක්වේ. මින් පෙන්වීමට උත්සාහ ගෙන ඇත්තේ. මේ මොකද්ද කරලා තියෙන්නේ? රතු තීන්ත මිශ්‍ර කරලා තියෙන භාජනයකට කූඩලු පැලයක් දාලා තියෙනවා. හැබැයි මේ කූඩලු පැලේ හොඳට මූල පද්ධතිය තියෙනවා. මූල පද්ධතිය තියෙනවා. දැන් ඔහොම දැම්මට පස්සේ අපි දන්නවා මේක මොකද්ද වෙන්නේ? මේ රතු තීන්ත මේ කඳ දිගේ ඉහළට ගමන් කරනවා. ඉහළට ගමන් කරනවා. ඒ කියන්නේ මේ ජලය මේ ශාක කඳ දිගේ ඉහළට යන එකනේ අදහස පුතේ. ඒකට දැන් අපේ ප්‍රශ්නය මේ ජලය කඳ දිගේ යන ක්‍රමය මොකක්ද කියලා. පරිවහන ක්‍රමය. පුතේ ශාකයක ද්‍රව්‍ය පරිවහනය කරන ක්‍රම ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. ද්‍රව්‍ය ගෙනියන ක්‍රම තුනක් තියෙනවා. එකක් විසරණය. අනිත් එක ආශ්‍රිතිය. අනිත් එක ස්කන්ධ ප්‍රවාහය. ස්කන්ධ ප්‍රවාහය. එහෙනම් මේ ද්‍රව්‍ය පරිවහනය කරන ක්‍රම තුනක් තියෙනවා ශාකයක පුතේ. විසරණය, ස්කන්ධ ප්‍රවාහය, ආශ්‍රිතිය. ආශ්‍රිතිය. එතකොට එහෙනම් මෙතනින් හතරවෙනි උත්තරේ නිකම්ම කැපිලා යනවා. උස්සේදනය. උස්සේදනය කියන්නේ මොකද්ද පුතේ? දහවල් කාලේ ශාක පත්‍ර වලින් ජලය වාෂ්ප වෙලා යන එක. ඒක පරිවහන ක්‍රමයක් නෙවෙයි. ඒක අයින් කරන්න. ඒක වැඩක් නෑ අපිට. හොඳයි. එතකොට දැන් මෙතනදී විසරණයෙන්ද මේ වතුර මුල් වලින් ගියේ කඳ දිගේ? ආශ්‍රිතියෙන්ද ගියේ? එහෙම නැත්නම් ස්කන්ධ ප්‍රවාහයෙන්ද ගියේ කියලා අපිට ප්‍රශ්නයක් එනවා. මම උත්තරයට ගිහිල්ලා උත්තරේ පැහැදිලි කරලා දෙන්නම්. ආශ්‍රිතියෙන් තමයි යන්නේ පුතේ. ආශ්‍රිතියෙන් තමයි යන්නේ. දැන් මෙන්න තියෙනවා මුලක්. මුලක කෙලවරක් මේ තියෙන්නේ. හරි? මුලේ කෙලවරට කියන්නේ පුතේ මූල කේශ කියලා. මූල කේශ කියලා කියන්නේ. ඒතර මේ මූල කෙස් ගහක් වගේ මේ මූල කේශය. ඒකත් සෛලයක්. එකක් සෛලයක්. හරි? එතකොට ඔන්න මුලේ කෙලවරක් සෛලයක් තියෙනවා. ඊට පස්සේ ඒකට යාබද තව සෛලයක් තියෙනවා. තව සෛලයක් තියෙනවා. තව සෛලයක් තියෙනවා. ඔහොම සෛල ඇවිල්ලා මෙන්න එනවා පුතේ ශෛලම වාහිනී කියලා කොටසකට එනවා. ශෛලම වාහිනී කියලා කොටසකට එනවා. ඒ කියන්නේ දැන් ඔක හරියට කියොත් එහෙම මෙන්න මේ වගේ. මේ වගේ. ඔයා හිත මේ ඇඳලා තියෙන එක මම අඳින්න මෙහෙම හරි. මෙතන තියෙන මේ එක මුලක් තියෙනවා කියලා හිතමු අපි මෙහෙම. ඔන්න මෙච්චර දිග මුලක් තියෙනවා. හරි? මම මේ නිකන් කියන්නේ. හරි? දැන් මේ මුලේ ඉඳින් ලොකුට අදිනවා. හරි. ඕන්න ඕක තමයි මේ මෙතන ඇඳලා තියෙන්නේ. හරි. ඒතර දැන් මේ අයින කෙලවරේ මූල කේශයේ තියෙනවා. ඒතර ඊළඟට සෛලයේ තියෙනවා. ඊළඟ සෛලයේ ඔහොම ගිහිල්ලා මෙතන තියෙනවා පුතේ ශෛලම් වාහිනී. මෙතන තියෙනවා ශෛලම් වාහිනී. ශෛලම් වාහිනී බටයක් වගේ උඩට ඔහොම යනවා. හරි? ශෛලම් වාහිනී. හරි? ශෛලම් වාහිනී ඔහොම උඩට යනවා. හරි. දැන් කොහොමද මූල කේශවල ඉඳලා ශෛලම් වාහිනියට එන්නේ ජලය? ජලය එන්නේ කොහොමද? හරි. පස් අංශු අතර ජලය තියෙන. මේ පස් අංශු අතර ජලය තියෙන. දැන් අන්න මූල කේශ වලින් ඇතුල් වෙන්න එනවා. පුතේ මූල කේශයේ පිටතින්ම තියෙනවා බිත්තියක්. ඒකට කියන්නේ සෛල බිත්තිය කියලා. සෛල බිත්තිය කියලා කියනවා. ඕන සෛලයක පිටතින්ම තියෙනවා පුතේ සෛල බිත්තියක්. ශාක සෛල වල. අන්න ඊට ඇතුළතින් තියෙනවා පුතේ ප්ලාස්ම පටලය කියලා තව බිත්තියක්. මොනද බිත්ති දෙකයි. බිත්ති දෙකයි. පිටතින්ම තියෙනවා මොකද්ද? සෛල බිත්තිය. ඊට ඇතුළතින් මොකද්ද තියෙන්නේ? ප්ලාස්ම පටලය. ඔය වතුර වලට සෛල බිත්තිය හරහා ඇතුල් වෙන්න පුළුවන්. නිකම්ම ඇතුල් වෙනවා. වැඩි තැන ඉඳලා අඩු තැනට ඇතුල් වෙනවා. නේ? වතුර එළිය වැඩි, අන්න ඇතුලේ වතුර අඩුයි. අන්න වතුර එනවා සෛල බිත්තිය හරහා සෛලයේ ඇතුළට, එහෙම නැත්නම් මූල කේශයේ ඇතුළට. පුතේ අංශු වැඩි තැන ඉඳලා අංශු අඩු තැනට යනවා නම් අපි ඒකට කියන්නේ විසරණය කියලා. විසරණය කියලා කියනවා. හරි. එහෙනම් සර් මෙතනට උත්තරේ ඇයි විසරණය නොවෙන්නේ? නොවෙන්නේ පුතේ අර සෛල බිත්තිය පහු කරාට පස්සේ තව බිත්තියක් තියෙනවනේ. ඒකේ නම තමයි ප්ලාස්ම පටලය. ඔන්න ප්ලාස්ම පටලයෙන් ඇතුළටත් වතුරට එන්න ඕන. ඒතර ප්ලාස්ම පටලය කියලා කියන්නේ පුතේ වරණ පාරගම්ම්‍ය පටලයක්. ඒ කියන්නේ මොකද්ද?
ඒ කියන්නේ තෝරා බේරාගත්ත කට්ටියට විතරයි මේක හරහා යන්න ඉඩ දෙන්නේ. ජලයට යන්න ඉඩ දෙනවා. ජලයට යන්න ඉඩ දෙනවා. අන්න වරණ පාරගම්මේ පටලයක් හරහා විසරණයක් සිද්ධ වෙනවා. විසරණය කිව්වේ මොකද්ද? අංශු වැඩි තැන ඉඳලා අංශු අඩු තැනට යනවා. අන්න වර්ණ පාරගම්ම පටලයක් කරා විසරණයක් වෙනවා. එතකොට අපි කියන්නේ විසරණය කියලා. වර්ණ පාරගම්ම පටලයක් කරා සිද්ධ වෙනවා නම් ඒකට අපි කියන්නේ පුතේ ආශ්‍ෘතිය කියලා. ඒකට අපි කියන්නේ ආශ්‍ෘතිය කියලා. හරි? එහෙනම් ඔන්න ලස්සනට තේරුම් ගන්න. ඔන්න මම සරලව අඳින්නම්කෝ. දැන් මෙන්න තියෙනවා සෛලයක්. මේ ඔයා හිතන්නේ මේ මූලකේශය කියලා. ඔන්න පිටතින්ම තියෙනවා සෛල බිත්තිය. මේන්න තියෙනවා පුතේ මොකද්ද? අපේ ප්ලාස්ම පටලය. දැන් ජලයට මේක හරහා එන්න පුළුවන්. සෛල බිත්තියට එන්න පුළුවන්. හැබැයි සෛල බිත්තිය හරහා ප්ලාස්ම පටලය පහු කරන්න ඕනේ. ඒකටත් පහු කරන්න ඉඩ දෙනවා. පහු කරන්න ඉඩ දෙනවා. හැබැයි මේක විසරණය කියලා කියන්නේ නැහැ. මොකද අංශු වැඩි තැන ඉඳලා අංශු අඩු තැනට යන එක තමයි විසරණය. හැබැයි විසරණයක් අර්ධ පාරගම්ම පටලයක්. එහෙම නැත්නම් වරණ පාරගම්ම පටලයක් කරා සිද්ධ වෙනවා නම් ඒකට අපි කියන්නේ පුතේ ආශ්‍ෘතිය කියලා. ආශ්‍ෘතිය කියලා. එහෙනම් කතා දෙකක් නැහැ. මෙතන මේ හැම සෛලයකම තියෙනවනේ මේක. මේ හැම සෛලයකම තියෙනවා. සෛල බිත්තිය තියෙනවා, ප්ලාස්ම පටලය තියෙනවා. ඒකට හැම වෙලාවෙම ආශ්‍ෘතියෙන් තමයි ජලය ගමන් කරන්නේ. ජලය ගමන් කරන්නේ. එහෙනම් මෙතනට පිළිතුර පුතේ ආශ්‍ෘතිය. ආශ්‍ෘතිය තමයි පිළිතුර වෙන්නේ. ආශ්‍ෘතිය. හරි. හරි. රූපාන්තරණය කියන්නේ පුතේ යම් ජීවියෙකුගේ ජීවන චක්‍රය තුල විවිධ බාහිර රූපාකාර පෙන්눔 කිරීම. විවිධ බාහිර රූපාකාර පෙන්눔 කිරීම. හරි. බාහිර රූපාකාර කියලා කියන්නේ මොකද්ද? දැන් උදාහරණයක් අපිව ගන්නු. දැන් අපි ඉපදෙනකොට නේ මගේ මේ කටයි මේ නහයයි මේ අත් දෙකයි මේ කකුල් දෙකයි එහෙම්මම තිබ්බා. හරි. ඊට පස්සේ මං ටිකක් ලොකු වෙනකොට ඉස්කෝලේ වගේ යනකොට ඒත් අත් දෙකයි කකුල් දෙකයි නහයයි කටයි බඩයි ওই ටික එහෙම්මම තියෙනවා. දැමුත් ඒ ටික එහෙම්මම තියෙනවා. මැරෙනකොටත් ওই ටික ඔහොමම තියෙනවා. ওই ටික ඔහොමම තියෙනවා. හැබැයි සමන්ලේක් ගැන හිතන්න නේ. ඉපදෙනකොට බිත්තරයක්. ටික කාලයක් යනකොට දලඹුවෙක්. තව කාලයක් යනකොට කෝචයක්. තව කාලයක් යනකොට සමනලේක්. අන්න ජීවන චක්‍රය විවිධ බාහිර රූපාකාර පෙන්눔 කරනවා. පුතේ යම් ජීවියෙක් ජීවන චක්‍රයේ විවිධ බාහිර රූපාකාර පෙන්눔 කරනවා නම් අපි ඒකට කියනවා පුතේ ඒ ජීවියා රූපාන්තරණය පෙන්නනවා කියලා. රූපාන්තරණය පෙන්නනවා කියලා කියනවා. පුතේ රූපාන්තරණයේ ආකාර දෙකයි. එකක් සම්පූර්ණ රූපාන්තරණය. සම්පූර්ණ රූපාන්තරණයේදී බාහිර රූපාකාර හතරක් පෙන්නනවා ප්‍රධාන වශයෙන්. හරි? බිත්තර, කීට, පිලා, සූමුලා. ආයෙත් කියන්න සර්. බිත්තර, කීට, පිලා, සූමුලා. අන්න සම්පූර්ණ රූපාන්තරණයේ අවස්ථා හතර. සමන්ලයා වගේ කට්ටිය ඒක පෙන්නනවා. බිත්තර, කීට, පිලා, සූමුලා. හරි? ඊළඟට පුතේ මේ කැරපොත්ත වගේ කට්ටිය. කැරපොත්ත වගේ කට්ටිය තමන්ගේ ජීවන චක්‍රය තුළ ප්‍රධාන බාහිර රූපාකාර තුනක් පෙන්වනවා. තුනක් පෙන්වනවා. හරි? තුනක් පෙන්වනවා. ඒ මොනවාද ඒ තුන? බිත්තර, සිසුවා, සූමුලා. බිත්තර අවදිය තියෙනවා, සිසු අවදිය තියෙනවා, සූමුල් අවදිය තියෙනවා. අන්න ජීවන චක්‍රයේ බාහිර රූපාකාර තුනයි. අර්ධ රූපාන්තරණය. අර්ධ රූපාන්තරණය. එහෙනම් පුතේ මේකටම කියනවා අසම්පූර්ණ රූපාන්තරණය කියලා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ එහෙමනේ. අර්ධ රූපාන්තරණය එහෙම නැත්නම් අසම්පූර්ණ රූපාන්තරණය. හරි? එහෙනම් අසම්පූර්ණ රූපාන්තරණය පෙන්වන ජීවියා පුතේ මෙතනින් කවුද? මොන පොත්තද? කැරපොත්ත. දැන් කැරපොත්තගේ මේ තියෙන්නේ. මෙන්න බිත්තර. ඊට පස්සේ පුතේ මෙතන මේ ශිශු අවදි කීපයක් ගත කරනවා මෙයා මේ අවදි වලට කියන්නේ ශිශු අවදි කියලා. උඩ පිහාටු එහෙම නෑ මේ අවදි වල. හරි? ඊට පස්සේ අන්තිමට සූඹුලා බවට පත් වෙනවා. ශිශු අවදි කීපයක් ගත කරලා සූඹුලා බවට පත් වෙනවා. ඒතර මේ ශිශු අවදි ටික අපි ගණන් ගන්නේ නැහැ ඒ රූපාන්තරණ අවදි වශයෙන්. හරි? අපි පොදුවේ කියන්නේ බිත්තර ශිශුවා සූඹුලා කියලා. හරි? හරි. එහෙනම් කැරපොත්ත තමයි. 15 වෙනි ප්‍රශ්නේ. භෞතික විපර්යාසයක් හා රසායනික විපර්යාසයක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. පුතේ මේ විපර්යාස ಜಾති දෙකක් තියෙනවා. එකක් භෞතික විපර්යාස, අනිත් එක රසායනික විපර්යාස. භෞතික විපර්යාසයක් කියලා කියන්නේ මේ භෞතික තත්ත්වය වෙනස් වෙනවා. එච්චරයි. ඝනයක් නම් ද්‍රවයක් වෙනවා. ද්‍රවයක් වායුවක් වෙනවා. වායුවක් ද්‍රවයක් වෙනවා. ද්‍රවයක් ඝනයක් වෙනවා. අන්න භෞතික තත්ත්වය විතරක් වෙනස් වෙනවා. රසායනිකව වෙනස් වෙන්නේ නැහැ. රසායනිකව වෙනස් වෙන්නේ නැහැ.
භෞතික විපර්යාසයකදී පුතේ විපර්යාසය වුණාට පස්සේ ඒ භෞතික තත්වයෙන් අපිට අර ආරම්භක තත්වය නැවත ලබා ගන්න පුළුවන්. ඔකට අපි කියනවා ප්‍රතිවර්තයයි. භෞතික විපර්යාස ප්‍රතිවර්තයයි. මොකක්ද ඒකේ අදහස? අයිස් කැටයක් තියෙනවා. මේ අයිස් කැටය රත් කරලා ද්‍රව ජලය බවට පත් කරනවා. ද්‍රව ජලයෙන් පුළුවන්ද නැවත අයිස් කැටය හදන්න? ඔව් පුළුවන්. ද්‍රව ජලය සිසිල් කරලා නැවත අයිස් කැටය හදාගන්න. අයිස් කැටය හදාගන්න. අන්න පුතේ විපර්යාසය ප්‍රතිවර්තයයි. ආපසු අතට සිද්ධ කරන්න පුළුවන්. ඒක හරි වැදගත්. ආපසු අතට සිද්ධ කරන්න පුළුවන්. භෞතික තත්ත්වය විතරයි වෙනස් වෙන්නේ. භෞතික තත්ත්වය විතරයි වෙනස් වෙන්නේ. හරි. ඊළඟ රසායනික විපර්යාස. රසායනික විපර්යාසයකදී පුතේ භෞතික තත්ත්වය විතරක් නෙවෙයි රසායනිකවත් වෙනස් වෙනවා. අවසානයේ රසායනිකව වෙනස් ඵලයක් තමයි හැදෙන්නේ. රසායනිකව වෙනස් දෙයක් හැදෙනවා. නව ද්‍රව්‍ය හැදෙනවා. නව ද්‍රව්‍ය හැදෙනවා. දැන් ඔයා ගාව තියෙන ওই ටියුට් එක ගිනි තිබ්බ කියලා හිතන්නකෝ. ගිනි තිබ්බ තරහා ගිහින්. හරි. ඒතුළු ඔයාට අලු ගොඩක් තමයි ඉතුරු වෙන්නේ. ඔයා කොච්චර ඇඬුවත් ඔය අලු ටිකින් පුළුවන් ද ඔයාට ওই ටියුට් එක හදාගන්න? බෑ. ටියුට් එක හදාගන්න බෑ. හරි. එහෙනම් අන්න පුතේ නැවත ආපසු අතට විපර්යාසය සිද්ධ කරන්න බෑ. මේ වගේ විපර්යාස වලට කියනවා පුතේ අපි අප්‍රතිවර්ත්‍ය ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් අප්‍රතිවර්ත්‍ය විපර්යාස. අප්‍රතිවර්ත්‍ය විපර්යාස. ආපසු අතට සිද්ධ කරන්න බෑ. බෑ. හරි. එහෙනම් ඔයා භෞතිකද රසායනිකද කියලා බලන්න චෙක් කරන්න කොහොමද? එකක් තමයි මේ සිසිල් කරලා හරි රත් කරලා හරි ආපසු අතට සිද්ධ කරන්න පුළුවන්ද බලන්න. එහෙම පුළුවන් නම් ඒක භෞතික. එහෙම බැරි නම් ඒක රසායනික. ඊළඟට නව ද්‍රව්‍ය හැදිලාද නැද්ද බලන්න. අලුත් જાතියක් මොනවා හරි හැදිලාද බලන්න. එහෙම හැදිලා නම් ඒක රසායනික විපර්යාසයක්. ඒක රසායනික විපර්යාසයක්. මේ දෙක මතක තියාගෙන ප්‍රශ්නෙට යන්න. ඉස්සෙල්ලා භෞතිකයෝ එක ඕන ඊළඟ රසායනික එක ඕනේ. හරි. සීනි ජලය දිය කරනවා. සීනි ජලය දිය කරනවා. හරි. සීනි ජලය දිය කරනවා. ඉතින් භෞතිකයි. පුළුවන් ඕන නම් ආයෙ ගන්න පුළුවන්. සීනි ජලය දෙකම ඕන නම් ආයෙ ගන්න පුළුවන් අවුලක් නැහැ. අයිස් ද්‍රව වීම. අයිස් කැටයක් තියෙනවා. ඕක ද්‍රව වෙනවා. ඒ ද්‍රව ජලයෙන් බැරිද අයිස් ගන්න පුළුවන් සිසිල් කරලා ගන්න පුළුවන්. අවුලක් නැහැ. දෙකම භෞතික. දර කැබැල්ලක් දහණය වීම. දහණය කියන්නේම රසායනික. හරි. දහණය කියලා වචනේ කියපු ගමන් ඒක රසායනිකයි. එතනින්ම අයින් කරන්න. සීත දිනක පොල් තෙල් මිදීම භෞතිකනේ. ඊළඟ රත් කරාට පස්සේ ඒක ද්‍රව බවට පත් වෙනවා. හරි. කඩදාසියක් දැවීම. දැවීම පුච්චනවා. පුච්චනවා කියලා කියපු ගමන් මං කියන්නේ දවනවා දහණය ඔක්කොම රසායනික වෙනවා. හරි. පළතුරු ඉදිනවා රසායනික. පළතුරු ඉදුණු පළතුරු ගෙඩියකින් ආය අමු පළතුරු ගෙඩියක් ගන්න පුළුවන්ද? බෑනේ. එහෙනම් ඒක රසායනික. දෙකම රසායනික. ඊළඟ එක හරියනවා ඇති. ඝන ඉටි ද්‍රව වෙනවා. ඉටිපන්දමක ඝන ඉටි දැන් මේ ඝන ඉටි ද්‍රව වෙනවා කියලා කියන්නේ පුතේ දැන් අර ඉටිපන්දම පත්තු කරන එක ගැන හිතන්න එපා. පත්තු කරාම දහනයක් නේ. එතකොට ඒක රසායනික විපර්යාසයක්. දැන් මේ කියන්නේ මොකද්ද? ඉටි කෑලි ටිකක් අරගෙන මොකක් හරි භාජනයකට දාලා රත් කරනවා. හොඳට මතක තියාගන්න. දහනය කරනව නෙවෙයි. රත් කරාම අන්න ඝන ඉටි ද්‍රව ඉටි බවට පත් වෙනවා. ඒ ද්‍රව ඉටි වලින් බැරිද අපිට ඝන ඉටි හදාගන්න? පුළුවන් නේ. සිසිල් කරලා ඝන ඉටි හදාගන්න පුළුවන්. අන්න භෞතික විපර්යාසයක්. භෞතික විපර්යාසයක්. ඊළඟට මැග්නීසියම් පටියක් වාතය දහනය කරනවා. විද්‍යාගාරයේ තියෙන මැග්නීසියම් පටි මේ පටිය පත්තු කරාට පස්සේ ඇස් නිලංකාර වෙලා යනවා. ඔයා මේ අත්දැකීම් විඳලා ඇති නේ. දීප්තිමත් සුදු දැල්ලක් සහිතව දැල්ලිලා සුදු පාට කුඩක් ඉතිරි කරනවා. දීප්තිමත් සුදු පාට දැල්ල ඇස් නිලංකාර වෙලා යනවා. දීප්තිමත් සුදු දැල්ලක් සහිතව දැල්ලිලා සුදු පාට කුඩක් ඉතිරි වෙනවා. පුතේ මේ කුඩෙන් පුළුවන් ද නැවත මැග්නීසියම් පටිය හදන්න? බෑ. එහෙනම් මේක රසායනික ප්‍රතික්‍රියාවක්. ඔය මැග්නීසියම් දානවනේ පුතේ මේ නිලාකුරු වලට. ඉදිරියේදී පත්තු කරන්න තියෙද නැද්ද මන් දන්නේ නැහැ. ඉතින් හරි. හරි. නිලාකුරු වලට දානවා. නේ? ඔය නිලාකුරු වල එන්නේ දීප්තිමත් සුදු දැල්ලක් එන්නේ. ඔන්න ඔය මැග්නීසියම් නිසා. මැග්නීසියම් නිසා. හරි. ඒකත් මතක තියාගන්න. හොඳයි. එහෙනම් පිළිතුර පුතේ පිළිතුරු අංක 4. හොඳයි ඊළඟ ප්‍රශ්නය. ආහාර පරිරක්ෂණයේදී ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම වර්ණකයක් ලෙසද යොදා ගන්නා ද්‍රව්‍යයකි. මොකක්ද ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ? පරිරක්ෂණය කියලා කියන්නේ පුතේ ආහාරයක් කල් තබා ගන්නවා කියන්නේ. හරි? මේ ආහාරයක් අපි කල් තියා ගන්නවා.
කල් තියාගන්න. විවිධ ක්‍රම මේ සඳහා පාවිච්චි කරන ආහාරයක් කල් තියාගන්න. ආහාරයකට සුද්‍ර ජීවීන් එන්න දෙන්නේ නැතුව ආහාරය අපි කල් තියාගන්න. සරලව ආහාර පරිරක්ෂණය කියලා කියනවා. හොඳයි. එතකොට ඔය පරිරක්ෂණය කරන ආහාර වලට, ඒ කියන්නේ කල් තබා ගන්න ආහාර වලට එක එක දේවල් එකතු කරනවා. හරි. උකු ස්වභාවයක් ගන්න එක එක ಜಾති දානවා, රසකාරක දානවා, ප්‍රතිඔක්සිකාරක දානවා, පරිරක්ෂක ද්‍රව්‍ය දානවා, ආහාර වලට වර්ණක දානවා. ඒ කියන්නේ පරිරක්ෂණය කරන ආහාර වලට, කල් තබා ගන්න ආහාර වලට යම් යම් දේවල් එකතු කරනවා. ඒ එකතු කරන ද්‍රව්‍ය වලට කියනවා පුතේ ආකලන ද්‍රව්‍ය කියලා. එකතු කරන ද්‍රව්‍ය ආකලන ද්‍රව්‍ය. හරි. ආකලන ද්‍රව්‍ය. හරි. දැන් අපිට කියනවා එහෙම ආකලන ද්‍රව්‍යයක් තමයි ප්‍රතිඔක්සිකාරකයක් මෙන්න වර්ණකයක් විදිහට. දැන් මේ ආකලන ද්‍රව්‍ය එක්ක ප්‍රතිඔක්සිකාරකයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රතිඔක්සිකාරකයක්. ඒ කියන්නේ ආහාරය නරක් වෙන්න දෙන්නේ නැතුම් කල් තබා ගන්න කුට අපි මේ ප්‍රතිඔක්සිකාරක කියන රසායනික ද්‍රව්‍ය මේ සඳහා යොදා ගන්නවා. ඒ වගේ මේක වර්ණකයකුත් වෙන්න ඕනේ. දැන් මෙන්න අපේ ආකලන ද්‍රව්‍ය සෙට් එක. ඔයාගේ සිලබස් එකේ තියෙන. මේ තියෙන. ඔය සෙට් එකේ මෙන්න ප්‍රතිඔක්සිකාරක දෙකක් තියෙනවා. සිට්‍රික් අම්ලයයි කැරොටින්. මේ දෙකම ප්‍රතිඔක්සිකාරක. දැන් අපිට කියනවා ප්‍රතිඔක්සිකාරකයක් මෙන්ම වර්ණකයක්. දැන් සිට්‍රික් අම්ලයට ගහුවොත් වැරදි. ඇයි ඒක? ඒක මොකද්ද? ඒක නිකන් ප්‍රතිඔක්සිකාරකයක් විතරයි. හැබැයි කැරොටින් කියන්නේ වර්ණකයක් පුතේ. සර් කැරට් වල තියෙන්නේ කැරොටින් නේද? ඔව්. හරි. කැරට් වල තියෙන අර තැඹිලි පාට ඒ පාටට උරුව ඒක වර්ණකයක්. ඒ වගේ මේක ප්‍රතිඔක්සිකාරකයක්. ප්‍රතිඔක්සිකාරකයක්. හරි. හරි. එහෙනම් පුතේ උත්තරේ කැරොටින්. කැරොටින්. ඊළඟට ආහාර සංකීර්ණ ක්‍රියාවලියකට ලක් කර පරිරක්ෂිත ද්‍රව්‍ය එකතු කර ඇසුරුම් කරන ලද ආහාර පිරිසැකසුම් ආහාර ලෙස හඳුන්වයි. මෙවැනි ආහාර ද්‍රව්‍යයක් වන්නේ. පුතේ මේ ආහාර ජාතියක් තියෙන ඒවට කියනවා මේ මොනවද මේ පිරිසැකසුම් ආහාර. පිරිසැකසුම් ආහාර. ඒ කියන්නේ පිරිසැකසුම් කලින් සකස් කරලා තියෙනවා. ඒවට දානවා පුතේ පරිරක්ෂිත ද්‍රව්‍ය. මොනවද පරිරක්ෂිත ද්‍රව්‍ය කියලා කියන්නේ? මේ ආහාරයක් කල් තබා ගන්න දාන ද්‍රව්‍ය ඒවට දානවා. රසායනික ද්‍රව්‍ය දාලා තමයි ඒක හදන්නේ. කියන්නේ කලින් සකස් කරපු ආහාර. පිරිසැකසුම් ආහාර. ඒවා මේ වැඩිය මේ ගෙදර ගෙනල්ලා උයන්න නම්මනම් දඟලන්න ඕනේ නැහැ, වැඩි කරන්න ඕනේ නැහැ, ටක් ගාලා හදලා ගන්න පුළුවන්. අපි දන්න ජනප්‍රිය එකක් තමයි නූඩල්ස්. නූඩල්ස් නේ. දැන් නූඩල්ස් හදලම තියෙන්නේ කලින්ම අපිට කරන්න තියෙන්නේ උණු වතුර එකට දාලා නේ විනාඩියක් විතර තියලා අරගෙන කන්නනේ තියෙන්නේ නේ. අන්න පිරිසැකසුම් ආහාර. දැන් අපෙන් අහනවා මෙතනින් පිරිසැකසුම් ආහාර මොනවද කියලා. මම පහලා දීලා තියෙනවා පිරිසැකසුම් ආහාර සෙට් එකක්. meat balls, sausages, noodles, macaroni, පිටිකල පොල් කිරි, කෝඩිය. කලින් හදලා තියෙනවා. එහෙනම් මෙතන උත්තර 4 macaroni, sauce, කරවල, චට්නි. කරවල එහෙම ඉතින් උකට ගන්න බෑනේ නේද? හරි. කලින් හදලා කියලා. එහෙනම් මේකට උත්තරේ macaroni නේ. අර noodles වගේම ඒ ටයිප් එකට තියෙන්නේ macaroni අර පොඩි පොඩි කෑලි නේද? හරි. එහෙනම් අන්න macaroni තමයි මේකට ගන්න තියෙන්නේ. ඉතින් පිරිසැකසුම් ආහාර හොඳයිද? නෑ. හොඳ නෑ. මම පුරුදු වෙලා ඉන්නවනම් වහාම ඒ පුරුදු වලින් අයින් වෙන්න. ඇයි දන්නවද අයින් වෙන්න කියන්නේ? මේකට පරිරක්ෂිත ද්‍රව්‍ය දාලා තියෙනවා. ඒ කියන්නේ කල් තබා ගැනීම සඳහා ද්‍රව්‍ය දාලා තියෙනවා. හරි. විශේෂයෙන් සෝඩියම් මෙටාබයි සල්ෆේට් වගේ. හරි. එහෙම නැත්නම් අපිට තව එකක් උදාහරණයක් මේ තියෙන්නේ. මෙන්න මේ පරිරක්ෂක ද්‍රව්‍ය. සෝඩියම් මෙටාබයි සල්ෆේට්, බෙන්සෝයික් අම්ලය. හරි. බෙන්සෝයික් අම්ලය. මෙන්න මේවා පුතේ අපේ ශරීරයට හානි කරයි. හානි කරයි. ඒ නිසා මේවට අපි හුරු වෙන්න එපා. මේවට හුරු වෙන්න එපා. මේ කලින් සකස් කරපු ආහාර, මේ පිරිසැකසුම් ආහාර වලට අපි හුරු වෙන්න හොඳ නැහැ. හොඳ නැහැ. හරි. මේ වගේ වස ගොඩයි. වස ගොඩයි. හරි. හරි. එහෙනම් පිළිතුර මැකරෝනි. මැකරෝනි. හරි. ඊළඟ ප්‍රශ්නේ. චන්ද්‍රග්‍රහණයක් දැක්වෙන ආදර්ශ රූප සටහනක් පහත දැක්වේ. මෙම රූප සටහනේ අර්ධ චන්ද්‍රග්‍රහණය දැක්වෙන අක්ෂරය වන්නේ. අපි දන්නවා සූර්යා වටේ ග්‍රහලෝක පරිභ්‍රමණය වෙනවා. පරිභ්‍රමණය වෙනවා. ඒකට කියන්නේ පරිභ්‍රමණය කියලා. සූර්යයා ඉන්නවා මැද ග්‍රහලෝක ටික කැරකෙනවා. පරිභ්‍රමණය වෙනවා. ඔය ග්‍රහලෝක නිකන් නෙමෙයි පරිභ්‍රමණය වෙන්නේ, තමා වටා භ්‍රමණය වෙමින්. තමා වටා කැරකෙමින් තමයි මේ වැඩේ සිද්ධ කරගන්නේ. හරි. ඉතින් මේ අපේ ග්‍රහලෝකයේ වටේ තව පොඩි ග්‍රහලෝකයක් කැරකෙනවා. පොඩි එකෙක් කැරකෙනවා. ඌ තමයි හඳ, චන්ද්‍රයා. එහෙම ග්‍රහලෝකයක් වටේ කැරකෙනවා නම් එයාට කියන්නේ අපි චන්ද්‍රයා. චන්ද්‍රයන් කියන. අපේ එක්කෙනා නම් හඳ. හරි. එතකොට
දැන් මුන් තුන් දෙනාම නෙමෙයි. පෘථුවියත් කැරකෙනවා. චන්ද්‍රයත් කැරකෙනවා. එක්තරා වෙලාවක සූර්යයා සහ චන්ද්‍රයා අතරට මැදට එනවා පෘථුවිය. එක ලයින් එකට එනවා. මේ විදියට. සූර්යයා ඉන්නවා, පෘථුවිය ඉන්නවා, මෙතනින් චන්ද්‍රයා ඉන්නවා. එක රේඛාවට එනවා. එතකොට සූර්යාගේ මේ ආලෝකය පෘථුවියට වැටෙනවා. පෘථුවියේ ආලෝකය කියලා කියන්නේ පෘථුවියේ සෙවණැල්ල. පෘථුවියේ සෙවණැල්ල චන්ද්‍රයා මතට වැටෙනවා. දැන් ඔන්න තේරුම් ගන්න. සූර්යයා ඉන්නවා, පෘථුවිය ඉන්නවා, චන්ද්‍රයා ඉන්නවා. තුන් දෙනා එක ලයින් එකකට එනවා. තනි රේඛාවකට එනවා. හරි? මෙහෙම කැරක් යනකොට එක්තරා අවස්ථාවක එන්න පුළුවන්. එහෙම ආවම සූර්යාගේ ආලෝකය පෘථුවියට වැටෙනවා. ඊට පස්සේ පෘථුවියේ සෙවණැල්ල කොහෙටද වැටෙන්නේ? චන්ද්‍රයාට වැටෙනවා. පෘථුවියේ සෙවණැල්ල චන්ද්‍රයාට වැටෙනවා. ඉතින් එතකොට චන්ද්‍රයා වැහිලා යනවා. හරි. එතකොට ඉතින් ඔකට කියනවා අපි චන්ද්‍රග්‍රහණයක් කියලා. දැන් ඕකේ සම්පූර්ණයෙන්ම වැහිලා යනවා නම් පූර්ණ චන්ද්‍රග්‍රහණයක්. ඒ කියන්නේ පෘථුවියේ සෙවණැල්ල සම්පූර්ණයෙන්ම හඳ වහනවා නම් පූර්ණ චන්ද්‍රග්‍රහණයක්. භාගයට වහනවා නම් අර්ධ චන්ද්‍රග්‍රහණයක්. හරි? අර්ධ චන්ද්‍රග්‍රහණයක් කියලා කියනවා. හරි. අපේ ප්‍රශ්නේ මෙම රූපසරාණේ අර්ධ චන්ද්‍රග්‍රහණය. අර්ධ චන්ද්‍රග්‍රහණය පෙන්වන්නේ මෙන්න මේ B කලාපේ. මෙන්න මෙතන. මේ තියෙන්නේ. ඕන ඔතන. මේ රූපෙම තමයි මේකටත් අරන් තියෙන්නේ, ප්‍රශ්නෙට අරන් තියෙන්නේ. එහෙනම් මෙන්න මෙතන තමයි පුතේ අර්ධ චන්ද්‍රග්‍රහණය පෙන්වන්නේ. ඒ කියන්නේ B. හරි. C එකේ පෙන්වන්නේ පූර්ණ චන්ද්‍රග්‍රහණයක්. හරි. ඊළඟ ප්‍රශ්නට යන්න. ශ්‍රී ලංකාවට බල නොපාන ස්වාභාවික ආපදාවකි. මොකද්ද ස්වාභාවික ආපදාවක් කියන්නේ පුතේ? ස්වාභාවික ආපදාවක් කියලා කියන්නේ මේ මිනිසාට සහ සතුන්ට එහෙම නැත්නම් අපේ දේපල වලට මේ සබාදහම විසින් බාධා ඇති කරලා ඒවා කඩලා බිඳලා දාලා මිනිස් ජීවිත විනාශ කරලා දානවා වගේ වැඩක්. ආපදාවක්, විපතක්. ස්වාභාවිකව අපිට විපතක් සිද්ධ වෙනවා. අන්න ස්වාභාවික ආපදාවක්. හරි? දැන් පාරේ යනකොට ඔයාගේ තරහකාරයෙක් හැංගිලා ඉඳලා පොල්ලකින් ගහනවා. ඒක විපතක් තමයි. හැබැයි ඒක ස්වාභාවික විපතක් නෙවෙයි. පාරේ යනකොට වැලගෙඩියක් ඔලුවට වැටෙනවා. නේ? වැලගෙඩියක් ඔලුවට වැටෙනවා. අන්න විපතක් ඒක. ඒක ස්වාභාවික විපතක්. හරි? ඒක ස්වාභාවික විපතක්. එහෙනම් ස්වාභාවික විපත තේරුම් ගන්න සබාදහමෙන් එන්න ඕන. ඒක අපිට පාලනය කරන්නත් බෑ. ඒක කන්ට්‍රෝල් කරන්න බෑ. හොඳයි. මෙන්න විපත් හතරක් තියෙනවා. නියඟ, අකුණු, සුලිකුණාටු, භූමිකම්පා. ලංකාවට නියඟ තියෙනවා. නියඟ ඇති වෙන්න පුළුවන්. ලංකාවට අකුණු එනවා. මිනිස්සු මැරලත් තියෙනවා. සුලිකුණාටුත් එනවා. ශ්‍රීකුණා මලේ පැත්තට එහෙම ටිකක් වැඩි සුලිකුණාටු තියෙනවා. හැබැයි භූමිකම්පා ලොකුවට අපේ ලංකාවට බලපාන්නේ නැත. ඒකට හේතුවක් තියෙනවා පුතේ. දැන් භූමිකම්පා සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ භූ තැටි මායිම් අසල. අපේ පෘථුවිය තනිකර ගෝලාකාරව තනි භූ තැටියක් විදිහට නෑනේ. ඕකේ භූ තැටි තියෙනවා නේ. අපි ඉන්නේ ඉන්දු ඕස්ට්‍රේලියා භූ තැටියේ නේ. ඔය 7 පන්තියේද කොහෙද උගන්වනවනේ. හරි. ඉතින් ඒ භූ තැටි මායිම් වල මේ භූ තැටි එකිනෙක හැප්පිලා ඈත් වෙලා අන්න භූමිකම්පා ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි වාසනාවකට අපේ ලංකාව භූ තැටි මායිමක නෑ. ඒ නිසා අපේ රටට ප්‍රබල භූමිකම්පා ඔය පොඩ්ඩක් අරහින්ෙන් චුට්ටක් සුළු සෙලවීමක් එහෙම වාර්තා වෙන්න පුළුවන්. ඒ හැර ප්‍රබල භූමිකම්පා ලංකාව තුල දක්නට ලැබෙන්නේ නැහැ. දැන් ජපානයේ වගේ ගත්තොත් එහෙම ගොඩක් භූමිකම්පා තියෙනවා. මොකද ඒගොල්ලන් ඉන්නේ තන්නේ මායිමක ඉන්නේ. හරි. එහෙනම් පුතේ මේකට පිළිතුරු අංක 4. ප්‍රථම අභ්‍යවකාශ ගාමියා වන්නේ මේ ඉන්නේ hina වෙලා යූරි ගගාරින්. ප්‍රථම අභ්‍යවකාශ ගාමියා වෙන්නේ කවුද පුතේ? යූරි ගගාරින්. යූරි ගගාරින් තමයි ප්‍රථම අභ්‍යවකාශ ගාමියා වුනේ. හරි. එහෙනම් ඔන්න අපි ඉවර කරනවා පළවෙනි ප්‍රශ්න 20 ඉවර කරනවා. එහෙනම් අපි දැන් පිවිසෙමු දෙවෙනි කොටසට. දෙවෙනි කොටසට යන්න, ඒ කියන්නේ දෙවෙනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න ඉස්සෙල්ලා මෙන්න මේ උපකරණය ගැන පොඩ්ඩක් අපි බලමු. හොඳයි. මේ උපකරණයට කියන්නේ පුතේ පානමානය කියලා. මොකද්ද කියන්නේ? පානමානය කියලා කියන්නේ. මේකෙන් කරන්නේ උස්වේදන ශීඝ්‍රතාවය මනින එක. මොකක්ද උස්වේදනය කියලා කියන්නේ? උස්වේදනය කියලා කියන්නේ
දහවල් කාලේ ශාක පත්‍ර වලින් ජලය වාෂ්ප වෙන එකට. වතුර එළියට යන එකට. හරි. එතකොට සමහර ශාකවල වැඩියෙන් වතුර එළියට යනවා. සමහර ශාකවල අඩුවෙන් වතුර එළියට යනවා. ඉතින් අපිට ඒක මනින්න තමයි මේ උපකරණය තියෙන්නේ. ඉතින් මේක හරි සරල උපකරණයක්. මොකක්ද තියෙන්නේ? යූ හැඩති නලයක් තියෙනවා. යූ හැඩති නලයක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තට අපි වතුර අස්සෙදි කපාගත්ත අත්තක් ගහනවා. අපි හිතමු මොකක් හරි ගහක අපිට උස්සේදින ශීඝ්‍රතාවය මනින්න ඕන කියලා. ඒකෙන් අත්තක් කපනවා. ඒ අත්ත වතුර අස්සෙදි කපන්න බෑ. වතුර බේසමක් අරන් ගිල ගහ ගාවට ගිහලා කපන්නයි. ගහේ අත්ත කපලා ඉවරලා ඒ අත්තෙන් කෑල්ලක් වතුර අස්සෙදි කපන්න ඕනේ. ඇයි දන්නවද පුතේ? මේකේ වායු බුබුලු ඇතුළු වෙන්න පුළුවන් මේ ශාකයේ තුලට. ඇත්තට මේකේ ශෛලම් පටකයට. හරි? ශෛලමය කියලා තියෙනවා මේකේ බටයක් වගේ එකක්. ඒකට ඇතුල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වාතය ඇතුළු වීම වැළැක්වීම සඳහා තමයි ජලය තුලදී මේක කපා ගන්නෙ. එහෙම කපාගෙන මේක සෙට් කරනවා පුතේ. මෙන්න මෙතනට සෙට් කරනවා. ඔය සෙට් කරලා තියෙන්නේ. ඕන්න ඔතනට සෙට් කරනවා. ඊට පස්සේ මේක වතුර පුරවලා තියෙන්නේ මේකට. හොඳට වතුර පුරවලා තියෙන්නේ. මේකේ මේ අග කොටස වතුරේ ගෑවි තියෙනවා. ඉතින් මේක අවුවේ තියෙනවා. ඊට පස්සේ අපිට පේනවා දැන් මෙතන තියෙන ජල මට්ටම පහත් වෙනවා. මේ මෙතන තියෙන යූ හැඩති නලයේ මේ ජල මට්ටම පහත් වෙනවා. දැන් මේක සෙන්ටිමීටර වලින් ඕනනම් ක්‍රමාංකණය කරලා තියෙන්න පුළුවන්. අපි තුමු සෙන්ටිමීටර් බිඳුවේ තිබ්බ එක සෙන්ටිමීටර 1 දක්වා පහත් වුණා කියලා. ඒ කියන්නේ සෙන්ටිමීටර එකක් වතුර අයින් වෙලා. හරි. ඒතර අපිට කාලයත් එක්ක මේක සංසන්දනය කරන්න පුළුවන්. ඒ කියන්නේ සෙන්ටිමීටරයක් වතුර අඩු වෙන්න කොච්චර කාලයක් ගත වෙනවද? අපි හිතමු විනාඩියක් ගත වෙනවා කියලා. අපි තුමු වෙනාත්තක් ගහුවට පස්සේ සෙන්ටිමීටරයක් වතුර පහළට එන්න විනාඩි 2ක් ගත වෙනවා කියලා. එතකොට කාගේද උස්සේදන ශීඝ්‍රතාවය වැඩි? අර පළවෙනියගේ. ඇයි විනාඩියකදී සෙන්ටිමීටරයක් අයින් වෙනවා වතුර. හරි. එහෙනම් අන්න මේකෙන් පුළුවන් පුතේ උස්සේදන ශීඝ්‍රතාවය. උස්සේදනය අපිට මනින්න පුළුවන්. ඒ කියන්නේ වැඩිද අඩුයිද කියලා මනින්න පුළුවන්. උස්සේදනය වෙනවා කියන එක නෙවෙයි, වෙනවා කියන එක කොහොමත් අපිට මැනගන්න පුළුවන්. වැඩිද අඩුයිද කියලා මනින්නත් පුළුවන් උස්සේදනය. හරි. එක එක ශාකවල. හොඳයි. එහෙනම් අපි ප්‍රශ්නෙට යමු. හොඳයි. මොකද්ද කියන්නේ? භෞමික ශාකවල සිදුවන උස්සේදනයේ පෙන්වීම සඳහා සිදු කළ ක්‍රියාකාරකමක රූප සටහනක් පහත දැක්වේ. ඔව් අපි ඒ ගැන දැන් හොඳටම පැහැදිලි කරගෙන ඉන්නේ. මෙහිදී ශාකාත්ත ජලය තුලදී කපා ජලය තුලදීම යූ නලයට සවි කරන ලදී. එයට හේතුව කුමක්ද? මේක වතුර ඇස්සෙම කපලා වතුර ඇස්සෙමින් තමයි හයි කරන්නේ. ඒකට හේතුව මොකක්ද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. අපි ඒක පැහැදිලි කරගත්තා. එහෙනම් අපි යම් පිළිතුරට නලය තුල වායු බුබුලු නොරැඳීමට මේකේ ඇස්සේ වායු බුබුලු තියෙන්න බෑ. විශේෂයෙන් මේ නලේ වායු බුබුලු තැම්පත් වෙන්න බෑ. එහෙම තැම්පත් වුණොත් අපේ පරීක්ෂණය හරියට කරගන්න බෑ. ඒ නිසා මේ අත්ත වතුර අස්සෙදිම කපලා වතුර අස්සෙදිම ගහනවා මේකට. ගහනවා. හරි? මතක තියාගන්න. එහෙනම් නලය තුල වායු බුබුලු නොරැඳීමට කියන පිළිතුර තමයි අපිට ගන්න වෙන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නේ. ශාකාත්ත මගින් ජලය අවශෝෂණය කරගන්නා බව හඳුනාගත හැකි නිරීක්ෂණය කුමක්ද? දැන් මේ ශාක අත්තට වතුර ගත්තා කියලා ඔප්පු කරන්න තියෙන නිරීක්ෂණය. ඉතින් මේ යූ හැඩති නලයේ මේ පැත්තෙන් පහළට යනවා ජල මට්ටම. ඕකනේ අපිට වෙන්නේ. පුතේ මේ මෙතන මේ පොල් තෙල් ටිකක් දාලා තියෙනවා. එහෙම දාලා තියෙන්නේ මේ එළියෙන් මොනවා හරි එන එක වැළැක්වීම සඳහා. එහෙනම් දැන් මේකට නිරීක්ෂණය අපි දන්නවා. යූ නලයේ නිදහස් බාහුවේ ජල මට්ටම පහත බසී. මේ යූ නලයේ නිදහස් බාහුවේ ජල මට්ටම පහළට යනවා. මේ ජල මට්ටම පහළට යන එක තමයි මේක හඳුනා ගන්න විදිය. හරි. ඒ කියන්නේ මේ වතුර මේ වැඩේට ගත්ත ශාකත්ත උස්සේදනය සඳහා ජලය පාවිච්චි කරා කියලා ඔප්පු කරන්නේ මේ යූ හැඩති නලයේ පොල් තෙල් තියෙන පැත්තේ ජල මට්ටම පහළට යනවා. යූ නලයේ නිදහස් බාහුවට පොල් තෙල් දමා ඇත්තේ ඇයි? පොල් තෙල් දමා තියෙන්නේ මොකටද? මොන හරි බැද ගන්නද? නෑ. බදින්න නෙමෙයි. වායුගෝලයට ජලය වාෂ්පීකරණයට ඉඩ නොතැබීම. දැන් මේ පැත්ත නිදහස්ව තිබ්බොත් මෙතනින් වතුර ටික වාෂ්ප වෙලා මෙහෙන් යන්න පුළුවන්. එහෙම යනවනේ. හරි. ඉතින් ඒක වළක්ව ගන්න බෑ. මෙතනින් වතුර ටික එළියට ගියොත් එහෙම අපිට මේ ඔප්පු කරන්න බෑනේ මේකෙන් වතුර ගියා කියලා. එහෙනම් අන්න එළියට වතුර යන එක වළක්ව ගන්න. එහෙම නැත්නම් එළිය තියෙන වතුර මේකේ අස්සට එන එක වළක්ව ගන්න. හරි. එහෙනම් වායුගෝලයට ජලය වාෂ්පීකරණයට ඉඩ නොතැබීම. මේ ජලය වාෂ්ප වෙලා එළියට යන එක වළක්වා ගැනීම සඳහා තමයි පොල් තෙල් ටිකක් දාලා තියෙන්නේ මේ පැත්තට. මතක තියාගන්න. හොඳයි. ශාකාත්තෙන් උස්සේදනය නිසා පිට කරන ජල පරිමාව xද.
මේකෙන් මේ පත්‍ර වලින් එළියට යන ජල පරිමාව වතුර ටික x. වතුර ටික x. ශාකාත්ත තුලට ඇතුළු වන ජල පරිමාව y. ශාකාත්ත තුලට ඇතුළු වන ජල පරිමාව y. මෙතනින් ඇතුළට යන වතුර ටික y. ශාකාත්තට යන ටික y. එළියට යන ටික x. හරි. අපිට කියනවා x හා y අතර සම්බන්ධයක්. ප්‍රකාශයක්. මුන්දිනව සම්බන්ධ කරලා ප්‍රකාශයක් හදන්න. මේ බලන්න මම හදුවා ප්‍රකාශයක්. ඕන්න මෙහෙම හදුවා මේ. කොහොමද? උස්වේදනය මගින් පිට කරන ජල පරිමාව x. හරි. ශාකාත්ත තුලට ඇතුළු වන ජල පරිමාව y. y. එහෙනම් y ඍණ x. ඒ තමයි උස්වේදන ජල පරිමාව. උස්වේදනය මගින් ජලය එළියට ගියා x කියන ප්‍රමාණයක් එළියට ගියා. x කියලා ප්‍රමාණයක් එළියට ගියා. ශාකාත්ත තුලට y කියලා ප්‍රමාණයක් ඇතුළු වුණා. එහෙනම් y ඍණ x තමයි මෙතන අපිට ප්‍රකාශයක් විදිහට ගන්න තියෙන්නේ. නේ? y ඍණ x. ගන්න පුතේ. y ඍණ x. y ඍණ x. හරි. Excuse me, sir. ඔව් අහන්න. සර් ඒකෙදි සර් මේ උත්පාදනයෙන් පිට වෙන ජල ප්‍රමාණයයි මේ ශාකාත්තට ඝන ජල ප්‍රමාණයයි සමානයි සර්. සමානයි නේ සර්. එතකොට x සමානයි y කියලා ගන්න වෙයි. නෑ පුතේ නෑ. සමාන නෑ. හරි සමාන නෑ. ඒ කියන්නේ පුතේ දැන් මේ අත්ත ඇතුළට යන්නේ දැන් මේ මෙතන මේ අත්ත කපලා තියෙන තැනෙන් ඇතුළට යන වතුර ටිකයි ඒ ටික ඔක්කොම ඔයා කියන විදිහට මෙතනින් එළියට එන්න ඕනේ නෑ. දැන් ගහකට දැන් මේක ගහක් කියලා හිතන්නකෝ යා. ගහක් කියලා හිතමු අපි මේක. කොස් ගහක් කියලා හිතමු මේක. ඒතර කොස් ගහේ මුල් වලින් ගන්න වතුර ටික ඔක්කොම අර උඩට ගිහිල්ලා පත්‍ර වලින් එළියට යන්නේ නෑනේ. මේ වතුර ගන්න ශාකයට උස්වේදනයට විතරක් නෙවෙයි. වෙන වැඩ කෝටියකට ඕන වතුර. වතුර වැඩ ගොඩකට ඕන. ඉතින් ඒවට වතුර ගන්නවා. පොඩ්ඩක් තමයි එළියට දාන්නේ. පොඩ්ඩයි එළියට දාන්නේ. හරි? වතුර මුල් වලින් ගන්න ඔක්කොම ටික පත්‍ර වලින් එළියට දැම්මම වැඩක් නෑනේ. වැඩක් නෑ ශාකයේ. හරි? මොකටද ඉතින් එහෙම වැඩක් කරන්නේ? එහෙනම් ශාකයට පුතේ වෙන ජීව අවශ්‍යතා සඳහා ජලය පාවිච්චි කරනවා. ඒකට මුල් වලින් ගන්න වතුර ටිකෙන් ගොඩක් තියාගෙන ටිකක් එළියට දානවා. ඒ එළියට දාන ටික තමයි උස්වේදනය. දැන් ඇත්තටම මේ අත්ත ශාකයක් කියලා හිතුවොත් ඔයාලට මේ වැඩේ පැහැදිලි වෙනවා. හරි පැහැදිලි වෙනවා. එහෙනම් පුතේ මේ අත්තට ගන්න ටික ඔක්කොම එළියට යන්නේ නැහැ. එළියට යන්නේ නැහැ. හරි එළියට යන්නේ නැහැ. එහෙනම් මේක හරියට හරිම ප්‍රකාශය තමයි y ඍණ x. y ඍණ x. හරි? හරි. ඊළඟ ප්‍රශ්නය ඒකේ b කොටස ශුෂ්ක පරිසරයකදී උස්වේදනය අවම කිරීම සඳහා ශාක දක්වන අනුවර්තන සොයා බැලීම සඳහා සිදු කළ ශේෂ්ත්‍ර අධ්‍යයනයකදී සිසුන් පිරිසක් හඳුනාගත් ශාක කීපයක් පහත දැක්කේ. හරි. ශුෂ්ක පරිසරයක වැඩෙන ශාක මේ තියෙන්නේ. මොකක්ද ශුෂ්ක පරිසරයක් කියලා කියන්නේ? ශුෂ්ක පරිසරයක් කියලා කියන්නේ පුතේ මේ වර්ෂාව අඩු තැන්වල වැඩෙන ශාක. එහෙම නැත්නම් ශාකවලට උරා ගන්න තියෙන ජල ප්‍රමාණය අඩුයි. පැත්තක වැඩෙන ශාක. අන්න ශුෂ්ක ශාක කියලා හඳුන්වනවා. හොඳයි. මේ අනුව පහත අනුවර්තන සඳහා ගැලපෙන අක්ෂරය මාංශල පත්‍ර දරනවා. දැන් මම මේ වගේ ඇත්ත රූප ටික දාලා තියෙන නිසා වැඩි ඔයාලට තේරෙනවා. මාංශල පත්‍ර දරන්නේ පුතේ x එහෙම නැත්නම් කෝමාරිකක් නේ x කියලා තමයි පිළිතුර එන්න ඕන. x පත්‍ර ප්‍රමාණයෙන් කුඩායි. මෙතින් එහා පැත්ත නවහන්දියනේ නවහන්දිය. පත්‍ර කුඩා වෙලා ගිහිල්ලා නේ ප්‍රමාණයෙන් කුඩායි. පත්‍ර කටු බවට පත් වෙලා තියෙනවා. පතොක් y නේ. එහෙනම් x z y තමයි පිළිතුර වෙන්නේ. පිළිතුර වෙන්නේ. හරි. උස්වේදනය යනුවෙන් අදහස් කරන්නේ කොහොමද? ඔය ප්‍රශ්නේ පළවෙනියට අහුවනම් නියමයි නේද? දැන් මේ අන්තිමට අහනවා මේ ප්‍රශ්නේ. හරි. උස්වේදනය කියන්නේ මොකද්ද පුතේ? දහවල් කාලයේ ප්‍රධාන වශයෙන් ශාක පත්‍ර වලින් ජලයේ වාෂ්ප විදියට පිට වෙලා යන එක. එහෙනම් මෙන්න ශාකවල වායව පුෂ්ඨ වලින්. අන්න ඒක මරු පුතේ. වායව පුෂ්ඨ කියලා කියන්නේ මොකද්ද? පොළොව මට්ටමින් ඉහළ. මූල පද්ධතිය නෙවෙයි. අර කඳෙන් උඩ ටික. අන්න ඒකේ. ඇයි දන්නවද පුතේ? දැන් ශාකේ පත්‍ර වලින් විතරක් නෙවෙයි වතුර එළියට යන්නේ. කඳෙනුත් යනවා. කඳෙනුත් යනවා යම් ප්‍රමාණයක්. පත්‍ර වලින් ගොඩක් යනවා. කඳෙනුත් යනවා. හරි. ඒ නිසා අපිට පොදුවේ කියන්න පුළුවන් ශාකවල වායව පුෂ්ඨ වලින් ජලය වාෂ්ප ලෙස ඉවත් වීමේ ක්‍රියාවලිය. ඊළඟ එක. උස්වේදනයේ වේගවත් කරන පරිසර සාධක දෙකක් නම් කරන්න. මේ උස්වේදනයේ වේගවත් කරන. කොහොමත් උස්වේදනයේ වෙනවා. ඒක ඩබල් ට්‍රිබල් කරලා දාන කට්ටිය කවුද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. මෙන්න කට්ටිය. එකක් වාතයේ උෂ්ණත්වය. උෂ්ණත්වය වැඩි නම් උස්වේදනය වැඩි. උස්වේදනය වැඩි. ඊළඟ වාතයේ ආර්ද්‍රතාව. වාතයේ ආර්ද්‍රතාව කියන්නේ මොකද්ද? වාතයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණය. වාතයේ අඩංගු ජල වාෂ්ප ප්‍රමාණයට අපි කියනවා වාතයේ ආර්ද්‍රතාවය කියලා.
පුතේ වාතයේ ආර්ද්‍රතාවය වැඩි නම් උස්වේදනය අඩුයි. උස්වේදනය අඩුයි. ඊළඟට සුළඟ බලපානවා. හරි සුළඟ වැඩි නම් උස්වේදනයත් වැඩි. ඊළඟට පාංශු ජල සාන්ද්‍රණය. පස්වල තියෙන වතුර ප්‍රමාණයත් බලපාන. පස් අංශු අතර තියෙන වතුර ප්‍රමාණයත් මේකට බලපාන්න පුළුවන්. මේකට බලපාන්න පුළුවන්. එහෙනම් පුතේ මෙන්න සාධක 4 වාතයේ උෂ්ණත්වය, වාතයේ ආර්ද්‍රතාවය, සුළඟ, පාංශු ජල සාන්ද්‍රණය. මෙන්න සාධක සෙට් එක. හොඳයි. ඊළඟ ප්‍රශ්නය. උස්වේදනය හා බිඳුදය අතර වෙනස්කම් හඳුනා ගැනීම සඳහා සිදු කළ පරීක්ෂණයක පියවර මෙසේය. ඔන්න මේ උස්වේදනයයි බිඳුදයයි කියන දෙකම සමාන වෙනවා ශාකයෙන් ජලය ඉවත් වෙන ක්‍රියාවලි දෙකක්. ශාකයෙන් ජලය ඉවත් වෙන ක්‍රියාවලි දෙකක් තමයි උස්වේදනයයි බිඳුදයයි කියන දෙකම. එහෙනම් ඔන්න දැන් උස්වේදනයයි බිඳුදයයි චෙක් කරන්න පරීක්ෂණ දෙකක්. හොඳයි. X කියන පරීක්ෂණය. උදෑසන හබර්ල ශාකයක බිඳුදය සිදු වී එකතු වෙන ජලය ස්වල්පයක් ඔර්ලෝසු වීදුරු තැටියකට එකතු කර ගැනීම. හබර්ල ශාකයක් තිබ්බා. මේ හබර්ල ශාකයේ කෙළවරවල් වල පත්‍රයේ කෙළවරවල් වල අපි දකිනවා වතුර බිඳු වගේ જાතියක්. ඒ ටික වීදුරු තැටියකට එකතු කර ගන්නවා. ඔර්ලෝසු වීදුරු තැටියකට. ඒ කියන්නේ වොෂ් ග්ලාස් එකකට. ඒ කියන්නේ පොඩි මොකක් හරි භාජනයකට එකතු කරනවා කියලා හිතන්නකෝ. හරි. එකතු කරගත්තා. ඊළඟ වද ශාකයක පත්‍ර සහිත අත්තකට පොලිතින් බෑගයක් බැඳ පැය කීපයක් තබා උස්වේදනය මගින් එකතු වෙන ජලය ඔර්ලෝසු තැටියකට දමා ගැනීම. වද ගහක අත්තක් පොලිතින් එකකින් වහලා පැයක් විතර එහෙම තියෙන්න ඇරලා ඊට පස්සේ ඕකේ ඇස්සේ වතුර බිඳුව වගේ ජල වාෂ්ප බැඳෙනවා. ඒවා උස්වේදනයෙන් පිට වෙන ජලය ඒ වතුර ටික එකතු කරලා වීදුරු තැටියකට ගත්තා. දැන් වීදුරු තැටි දෙකක් තියෙනවා. එකක බිඳුදෙන් ගත්ත වතුර තියෙනවා. අනිත් එකේ තියෙනවා උස්වේදනයෙන් ගත්ත වතුර. ඉතින් මොකද කියන්නේ? මේ දෙකම අරගෙන වෙන වෙනම රත් කරනවා. මේ තැටි දෙක වෙන වෙනම රත් කරනවා. x හා y රත් කිරීමෙන් පසුව ලැබෙන නිරීක්ෂණ වෙන වෙනම ලියන්න. ඔයා මේකට පෙර කාරණයක්, පෙර විෂය කාරණයක් දැනන් ඉන්න ඕන. පුතේ උස්වේදනයෙන් පිට වෙන්නේ ජලාංශු විතරයි. ජලය විතරයි. බිඳුදෙන් පිට වෙනවා ජලය සමග ලවණ වර්ග. ලවණ වර්ග පිට වෙනවා. ලවණ වර්ග පිට වෙනවා. එහෙනම් මේ දෙක රත් කරාම් පුතේ මේකේ දෙකේ වැඩේ තමයි එකක ඉතිරි වෙන්න ඕන ඉතාමත් සුළු ප්‍රමාණයක් ලවණ. අනිත් එකේ ජලය ටික සම්පූර්ණයෙන් වාෂ්ප වෙලා යනවා. උදාහරණයක් කියලා කියන්නේ දැන් මේ වද ශාකයෙන් ගත්ත වතුර ටිකේ රත් කරාම මොනවත් ඉතිරි වෙන්නේ නැහැ. හැබැයි හබර්ල ශාකයෙන් ගත්ත වතුර ටික රත් කරාම පොඩි කුඩක් ඉතිරි වෙනවා. ඒ කුඩ තමයි පුතේ ඒකේ තිබ්බ ලවණ. ඒකේ තිබ්බ ලවණ. එහෙනම් නිරීක්ෂණ වෙන වෙනම කියමු. X ඔර්ලෝසු තැටියේ සියුම් කුඩක් ඉතිරි වී ඇත. Y ඔර්ලෝසු තැටියේ සියුම් කුඩක් ඉතිරි වී නැත. සියුම් කුඩක් ඉතිරි වී නැත. පැහැදිලිද? හරි. ඊළඟ ප්‍රශ්නය. X හා Y යන ද්‍රාවණවල ඇත්තේ ජලයම බව තහවුරු කරගත හැකි ක්‍රමයක් ලියන්න. මේ X හා Y වල ජලයම කියන්නේ දෙකෙන්ම ආවේ වතුරම කියලා. මේ දෙකම වතුර වගේ තමයි. හැබැයි වතුර වගේ තව තව ಜಾති තියෙනවා. අම්ලයක්ද ඒක පෙට්‍රල්ද දීසල්ද පොල් තෙල්ද අපි දන්නේ නැහනේ. නේ අවර්ණ ද්‍රාවණ තව කොච්චරවත් තියෙනවනේ. එහෙනම් අපිට හරියටම කියන්න ඕන රයිට්. මේ දෙකෙන්ම ආවේ වතුර. මේ දෙකෙන්ම ආවේ වතුර කියලා ඔප්පු කරන්න ඕන. පුතේ විද්‍යාගාරයේ ජලය හඳුනා ගැනීම සඳහා තියෙනවා රසායනික සංයෝගයක්. එයාගේ නම තමයි පුතේ නිර්ජලීය කොපර් සල්ෆේට්. ආයිත් කියන්න නිර්ජලීය කොපර් සල්ෆේට්. පුතේ ඒක සුදු පාටයි. ඒක සුදු පාටයි. දැන් මේ තියෙන්නේ මේ සුදු පාට කුඩක් විදියට තියෙන නිර්ජලීය කොපර් සල්ෆේට්. දැන් මේක විද්‍යාගාරයේ ගන්න නැහැ. එහෙනම් සර් දැන් තියනවා කිව්වේ? තියනවා කියන්නේ මේකයි. ඕක තියෙන්නේ පුතේ නිල් පාටට. මෙන්න මේ පාටට තමයි තියෙන්නේ. දැන් මේ නිල් පාට කොපර් සල්ෆේට් වලට කියන්නේ සජල කොපර් සල්ෆේට් කියලා. ඒ ඕවා තමයි බෝතල් වල තියෙන්නේ විද්‍යාගාරේ. සජල කොපර් සල්ෆේට්. ඒකේ අදහස පුතේ ජලාණු සහිත කොපර් සල්ෆේට් කියන එක. හොඳයි. මේ සජල කොපර් සල්ෆේට් ටිකක් අපි විද්‍යාගාරයේ පරීක්ෂණයට ගන්න ඉස්සෙල්ලා ඒ කියන්නේ මේ ජලය හඳුනා ගැනීමේ පරීක්ෂණයට ගන්නකොට මේක පොඩ්ඩක් රත් කරන්න ඕන පුතේ. මේක චුට්ටක් රත් කරනවා. මේ නිල් පාට සජල කොපර් සල්ෆේට් පොඩ්ඩක් රත් කරනවා. අන්න රත් කරපු ගමන් ඒකේ තියෙන ජලය ටික අයින් වෙනවා. ඒතර ඒක සුදු පාට වෙනවා. සුදු පාටකට මොකද්ද කියන්නේ? නිර්ජලීය කොපර් සල්ෆේට්. එහෙනම් ඔන්න අපි ගත්තා සජල කොපර් සල්ෆේට් ටිකක්, නිල් පාට ටිකක් ගත්තා. ඒ ටික පොඩ්ඩක් රත් කරා. රත් කරාට පස්සේ ඒ ටික සුදු පාට වුණා. දැන් ඒකට කියන්නේ නිර්ජලීය කොපර් සල්ෆේට් කියලා. ඊට පස්සේ අපි අර X සහ Y කියන ද්‍රාවණ වලින් වතුර තියෙනවනේ. මේ හබර්ල කිනුයි වදේ කිනුයි ගත්ත වතුර තියෙනවනේ. වතුර දන්නේ නැනේ. අපි දන්නේ නැහැ තාම. අපි දන්නේ නැහැ. sorry. අපි දන්නේ නැනේ. ද්‍රවයක් තියෙනවා. ඒ ද්‍රවයෙන් බිඳු බිඳු දාලා බලනවා.
දාලා බැලුවට පස්සේ මෙතන නිල් පාට වෙනවනම් මේ සුදු පාට කොපර් සල්ෆේට් නිල් පාට කොපර් සල්ෆේට් වෙනවනම් රයිට්. ඒ වතුර තමයි. ඒ වතුර තමයි. හරි. sorry. දැන් මේකට අපි හිතමු අවර්ණ මොනවා හරි වෙන ද්‍රවයක් දානවා කියලා. අපි හිතමු අවර්ණ මොනවා හරි වෙන ද්‍රවයක් දානවා. අවර්ණ විදියට තියෙන වෙන ද්‍රවයක්. තිනර් ටිකක් දානවා කියලා හිතන්න. හරි. තිනර් හරි මොනවා හරි දානවා කියලා හිතන්න. එතකොට නිල් පාට වෙන්නේ නැහැ. හරි. එතකොට නිල් පාට වෙන්නේ නැහැ. හරි. වතුර තිබ්බොත් විතරයි නිල් පාට වෙන්නේ. දැන් මේ කොපර් සල්ෆේට් සුදු පාට කොපර් සල්ෆේට් නිල් පාට කරන්න පුළුවන් මේ ලෝකේ තියෙන එක જાතියකට විතරයි. ඒ වතුර වලට විතරයි. ඒ වතුර වලට විතරයි. වතුර වලට විතරයි. එහෙනම් අපිට මේ කොපර් සල්ෆේට් වලින් මේක පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන් පුතේ. හරි. පැහැදිලිවම හඳුනා ගන්න පුළුවන්. එහෙනම් බලන්න මම මේ කියලා තියෙන කතාව මොකද්ද කියලා. සුදු පැහැති නිර්ජලීය කොපර් සල්ෆේට් තුලින් දහනඵල ගමන් කරන විට නිල් පැහැයක් ඇතිවීමෙන් දානයේදී ජනවාස වෙනවා. තවරු ඒ මොන උත්තරයක්ද? වෙන තැනකින් වෙන උත්තරයක් අරගෙන එතන ජලය හඳුනා ගැනීම තමයි. හරි. ජලය හඳුනා ගැනීම තමයි. එතන දහනයේදී ජලය පිට වෙනවා කියලා ඔප්පු කරන උත්තරේ තමයි මේ දාලා තියෙන්නේ. ඒතකොට මේ උත්තරේ අපේ උත්තරේට ගලපගන්නේ කොහොමද අපි? අපේ උත්තරේට ගලපගන්නේ x හා y කියන ද්‍රාවණවල ජලයමද තියෙන්නේ කියලා ඔප්පු කරන්න මේ ද්‍රව වලට නිර්ජලීය කොපර් සල්ෆේට් කුඩු ටිකක් දාන්න. ඉතින් නිර්ජලීය කොපර් සල්ෆේට් කුඩු සුදු පාටයි. ඉතින් දැන් අර මේ ද්‍රව බිඳුව වලට දැම්මට පස්සේ ඒක නිල් පාට වුණා නම් අන්න සජල කොපර් සල්ෆේට් හැදුනා. ඒකේ අදහස තමයි මේ ද්‍රවය ජලයම බව. හරි? එහෙනම් ඔන්න ඔය කියන කතන්දරේ කිව්වා නම් මෙතනට හරියනවා. හරි. අධ්‍යයනයේ පහසු සඳහා මානව ස්නායු පද්ධතිය පහත අයුරින් වර්ග කර දැක්විය හැක. මානව ස්නායු පද්ධතිය ඔන්න වර්ග කරලා තියෙනවා පුතේ. නේ? අපේ ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය කොටස් දෙකයි පුතේ. මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතිය. දැන් මේකේ හිස්තැන් පුරවන්න තියෙන්නේ ABC නම් කරන්න. මධ්‍ය ස්නායු පද්ධතිය කොටස් දෙකයි පුතේ. මොළයයි සුෂුම්නාවයි. මොළය සහ සුෂුම්නාව. පර්යන්ත ස්නායු පද්ධතිය කොටස් දෙකයි. කපාල ස්නායු තියෙනවා. සුසුම්නා ස්නායු තියෙනවා. ඊළඟට මොළයේ කෑලි තුනක් තියෙනවා. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය. මෙන්න පුතේ මානව ස්නායු පද්ධතිය, මධ්‍ය ස්නායු පද්ධතිය, පර්යන්ත ස්නායු පද්ධතිය. මධ්‍ය ස්නායු පද්ධතිය කොටස් දෙකයි. මොළයයි සුසුම්නාවයි. මොළයේ කෑලි තුනයි. මස්තිෂ්කය, අනුමස්තිෂ්කය, සුසුම්නා ශීර්ෂකය. පර්යන්ත ස්නායු පද්ධතිය කෑලි දෙකයි. කපාල ස්නායු තියෙනවා, සුසුම්නා ස්නායු තියෙනවා. මතක තියාගන්න. මේක නැවත හමු වෙනවා ඔයාට 11 ශ්‍රේණියේ 6 වෙනි පාඩමේ. ඒ නිසා වඩා හොඳින් මේක අධ්‍යයනය කරලා යන්න ඉදිරි පන්ති වලට යනකොට. හොඳයි. එහෙනම් ABC හරි. ඊළඟට B මගින් ඉටුවන කෘත්‍ය. B කියලා කියන්නේ අනුමස්තිෂ්කය. මේ මොළේ කෑල්ල. මොකද්ද අනුමස්තිෂ්කය කරන්නේ? දේහයේ සමතුලිතතාව පවත්වා ගැනීම. අපේ දේහය බැලන්ස් එකේ තියාගෙන ඉන්නේ, වැටෙන්නේ නැතුන් තියාගෙන ඉන්නවා. ඒක කරන්නේ පුතේ අනුමස්තිෂ්කය. ඉච්ඡානුක පේශි ක්‍රියාකාරීත්වය පාලනය කිරීම. ඉච්ඡානුක පේශි කියන්නේ පුතේ හිතාමතා පාලනය කරන පේශි. උදාහරණයක් දැන් මේ මගේ අත හොල්ලන්න නම් මං හිතන්න ඕන. ඉබේ අත හෙල්ලෙන්නේ නැහනේ නේ. එහෙනම් මේක හිතන්න ඕන මං. අන්න ඉච්ඡානුක පේශි. මේවා පාලනය කරන්නේ පුතේ අපේ මොළයේ තියෙන අනුමස්තිෂ්කය. හොඳයි. දේහේ චලන නිසියාකාරව සිදු කිරීමට දායක වේ. නේ මේ අතපය හොලවන්න නේ අපිට හොඳින් හැකි වෙලා තියෙන පුතේ මෙන්න මේ අනුමස්තිෂ්කය නිසා. දේහේ චලන නිසියාකාරව පවත්වා ගැනීමට. එහෙනම් ඕවා තමයි අනුමස්තිෂ්කයේ කෘත්‍ය වෙන්නේ. මිනිසාගේ කපාල ස්නායු යුගල් ගන්න කීයද? මේකේ තරම් ප්‍රශ්නයක් මෙහෙම දාන්න නම් අවශ්‍ය වෙන්නේ නැහැ. කපාල ස්නායු යුගල් 12ක් තියෙනවා පුතේ. කපාල ස්නායු යුගල් 12ක් තියෙනවා. මතක තියාගන්න. කපාල ස්නායු යුගල් 12ක් තියෙනවා. හරි? කපාල ස්නායු යුගල් 12ක් තියෙනවා. හොඳයි. මොළේ ආරක්ෂාව සඳහා ඇති අස්තිමය ව්‍යුහය කුමක්ද? හොඳයි. මේ මොළය කොහෙද තියෙන්නේ? සමහර කට්ටිය මොළේ උඩ ඉඳන් ඉන්නවද දන්නෙත් නැහැ. හරි? නෑනේ. මොළේ තියෙන්නේ උඩ. නේ? මොළේ තියෙන්නේ උඩ. හොඳයි. ඒතර මේ මොළේ ආරක්ෂාව සඳහා තියෙන අස්තිමය ව්‍යුහය. පුතේ මේ තියෙන්නේ ඔලු කට්ටටනේ කියන්නේ. ඔලු කට්ට කියලා ලියලා හරියන්නේ නැහැ. ඔකට විශේෂ නමක් කියනවා. ඔකට කියන්නේ කපාලය. ඔකට කියන්නේ කපාලය කියලා. කපාලය කියලා කියනවා. හරි? කපාලය. මේ තියෙන කපාලාස්තිය. කපාලාස්තිය කියලා කියනවා. ඊළඟ සුෂුම්නාවේ ආරක්ෂාව සඳහා ඇති අස්තිමය ව්‍යුහය. සුෂුම්නාව නේ? අර ගැහණු දරුවෙක්ගේ කොණ්ඩ කරලක් වගේ නේ යන්නේ මැදින් අපේ මේ කොඳුයට පෙළ මැදින් යන්නේ නේ. ඒතර ඔය කොඳුයට පෙළ නේ කොඳුයට පෙළ නේ කොඳුයට පෙළ
ඕකට කියන්නේ කෂේරුව. මේ තියෙන කෂේරුව. මේකේ මැදින් තමයි සුෂුම්නාව යන්නේ. මේකේ මැදින් තමයි සුෂුම්නාව යන්නේ. එහෙනම් පුතේ මොලේ ආරක්ෂාවට තියෙන අස්තිමය ව්‍යුහය තමයි කපාල අස්තිය. කපාලේ. සුෂුම්නාව. මොලේ මේ මොකද්ද මේ මධ්‍යස්ථාන පද්ධතියේ කැලලක්නේ. සුෂුම්නාවේ ආරක්ෂාවට තියෙන පුතේ කෂේරුව. කෂේරුව. මේ තියෙන කෂේරුව. හරි. හොඳයි. දැන් මොකද වෙන්නේ? හිසට තදින් වැදිලා. කාටද? හිසට තදින් පහරක් වැදුණු අයෙකුට සිතාමතා කෙරෙන ඉච්ඡානුක. ඒ කියන්නේ සිතාමතා කියන වචනේ විද්‍යාව කියන්නේ පුතේ ඉච්ඡානුකයි. පේශි පාලනය කිරීම නොහැකි තත්ත්වයක් ඇති විය. ඒ කියන්නේ දැන් හිසට තදින් පහරක් වැදිලා මෙයාට මේ අත උස්ස ගන්න බෑ. දැන් අත උස්සන්න නම් හිතන්න වෙනවනේ. ඒ අත උස්සන්න බෑ. හරි. මේ අනුව ඔහුගේ මධ්‍ය ස්නායු පද්ධතියට හානි වී ඇති බව වෛද්‍යවරුන් නිගමනය කරා. එනවා වෛද්‍යවරුන් නිගමනය කළා රයිට්. මෙයාගේ මධ්‍ය ස්නායු පද්ධතියට හානි වෙලා තියෙනවා කියලා. ඒතර මධ්‍ය ස්නායු පද්ධතිය කියලා කියන්නේ මොකද්ද? මොලේ සහ සුෂුම්නාව. මොලේ සහ සුෂුම්නාව. හොඳයි. මොහුගේ මධ්‍ය ස්නායු පද්ධතියේ කුමන කොටසට හානි වෙලා තියෙනවද? කුමන කොටසට හානි වෙලා තියෙනවද? මස්තිෂ්කයටයි හානි වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ හිතාමතා පේශි පාලනය කරන එක අනුමස්තිෂ්කේනුත් කරනවා. හැබැයි ඒකේ වැඩි වගකීමක් දරන්නේ මස්තිෂ්කයේ පුතේ. මස්තිෂ්කය. එහෙනම් මෙතනට පිළිතුර වෙන්න ඕන මස්තිෂ්කය. හොඳයි. එම කොටසින් ඉටු කරන ඉහත ඡේදයේ සඳහන් කෘත්‍ය හැර වෙනත් කෘත්‍යයක්. මස්තිෂ්කයෙන් කරන වෙන වැඩ. ප්‍රශ්න තියෙනවද? excuse me sir මේ මොලේ මේ ඔලු කට්ටය අතර තියෙනවනේ අර ජෙලි එකක් වගේ. ඔව් මස්තිෂ්ක සුෂුම්නා තරලය. සර් මේ හයියෙන් ඔළුව පහර ගිහිල්ලා වැදුණා මොලේ ගිහිල්ලා වැදිනවද ඔලු ගැටේ? නෑ මේ තියෙන පුතේ. හරි එතන අහපු නිසා යන්නම්. පුතේ අපේ මොලය කපාලයට ඇතුලෙන් තව පටල තුනක් තියෙනවා. හරි කපාලයේ අස්තියට ඇතුලෙන් මොලේට මාර ආරක්ෂාවක් දෙන්නේ. හරි 11 ශ්‍රේණියේ ගියාම උගන්වන්න මේක ලස්සන්ට මොලේට මාර ආරක්ෂාවක් දෙන්න පුතේ. කපාල අස්තිය තියෙනවා මේ ඔලු කට්ට තියෙනවා. ඔලු කට්ටට ඇතුලෙන් පුතේ තව බිත්ති තුනක් තියෙනවා. පටල තුනක් තියෙනවා. හරි පටල තුනක් තියෙනවා. ඔය පටල වලට කියනවා පුතේ මෙනින්ජීය පටල කියලා. ඔය මෙනින්ජීය පටල ඇතුලේ තියෙනවා පුතේ තරලයක් ද්‍රවයක් තියෙනවා. ඒ ද්‍රවයට කියන්නේ මස්තිෂ්ක සුෂුම්නා තරලය. දැන් අපේ ඔළුව කොහේ හරි වැදුනොත් පුතේ හරි නිකන් ඔළුව තියෙන්නේ නිකන් ඔයා හිතන්නකෝ රබර් බෝලයක් වතුර ටැංකියක ගිල්ලලා තියෙනවා. හරි ආන්න ඔය වගේ මොලේ තියෙන්නේ. හරි මොලේ හරියට පාවි ජොලියේ ඉන්නවා. දැන් ඔළුව ගිහලා කොහේ හරි වැදුනොත් පුතේ මොලේ ගිහිල්ලා එකපාරම ඔලු කට්ට වදින්නේ නෑ. හරි ඒ කම්පන අවශෝෂණය කර ගැනීම සඳහා අපිට තියෙනවා මස්තිෂ්ක සුෂුම්නා තරලය. හරි අපි ඔය ලොකුවට ඉදිරි පන්තිවලදී ඉගෙන ගමු. හරිනේ? හරි. එහෙනම් යන්න. සර් ඔව් අහන්න. සර් මේ ප්‍රශ්නේ දෙවෙනි කොටස කිව්වනේ ඉච්ඡානුක ක්‍රියාපාලනය කරන්නේ අනුමස්තිෂ්කයෙන් කියලා. ඔව් හරි මම ඒක පැහැදිලි කරන්නම් පුතේ. අනුමස්තිෂ්කේනොත් ඉච්ඡානුක්‍රියා පාලනය කරනවා. ඉච්ඡානුක පේශි පාලනය කරනවා. රයිට් මොලේ මස්තිෂ්කේනොත් ඒ වැඩේ කරනවා. මස්තිෂ්කේනොත් කරනවා. හරි මස්තිෂ්කේනොත් ඒ වැඩේ කරනවා. මස්තිෂ්කය තමයි ඒකේ වැඩි වගකීම ගන්නෙ. වැඩි වගකීම ගන්න. හරි අරකෙමුත් කරනවා. හරි මේකෙනුත් කරනවා. වැඩි වගකීම මේකේ. හරි එහෙනම් මස්තිෂ්කයේ අනිකුත් කාර්යයන් අපි ප්‍රශ්න කරනවා. මතකය බුද්ධිය වැනි උසස් මානසික ක්‍රියා පාලනය කිරීම සංවේදන හඳුනා ගැනීම. ඒ කියන්නේ ඔයාට ඔය ඉගෙන ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඔයාට යමක් මතක් කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ මෙන්න මේ මස්තිෂ්කයේ ඔයා ගාව තියෙන නිසා. ඒක තියෙනවා කියන එක පැහැදිලි ඉන්නේ දැන් නේ. හරි. ඊළඟට සංවේදනය. නේ. දැන් මස්තිෂ්කයට අවුල් ගියොත් එහෙම රස හඳුන ගන්න බෑ. ගඳ සුවඳ හඳුන ගන්න බෑ. හරි. කෙනිත්තුවත් ඌයි කියන්නේ නැහැ. හරි. ඇයි සංවේදන හඳුන ගන්න බෑ. ඇහෙන්නේ නැහැ, පේන්නේ නැහැ. හරි. මාර අවුලක් නේ. හරි. මේවා ඔක්කොම තියෙන්නේ මස්තිෂ්කේ. මේ පංච ඉන්ද්‍රයන්ගෙන් එන සංවේදන හඳුනා ගන්න දැන් ඔක්කොම තියෙන්නේ මස්තිෂ්කේ. හරි. එහෙනම් මේවා තමයි පිළිතුරු වෙන්නේ. ස්නායු පද්ධතිය ආරක්ෂාව සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයක් ලියන්න. අපි මේ ස්නායු පද්ධතිය මේ පණිවිඩ ගෙනියන ස්නායු පද්ධතිය ආරක්ෂාවට කරන්න පුළුවන් දේවල්. ඉතින් අපිට මොනවා කරන්න පුළුවන්? අපිට පුළුවන් කුඩා අවදියේ සිට අඛණ්ඩ සමබල පෝෂණයක් ලබා ගැනීම. හොඳ සමබල ආහාර වේලක් අපි ගන්න ඕන. හොඳයි. කුඩා දරුවන් අනතුරු වලින් ආරක්ෂා කිරීම. මේ පොඩි කාලේ පුතේ මේ කපාලස්ති එහෙම හරියට සෙට් වෙලා හයි වෙලා නැහැ. දැන් ඕගලන්ගේ කාලේ වෙනකොට මේක හොඳට සෙට් වෙලා තියෙනවා.
පොඩි දරුවන්ගේ නෑ. ඒ නිසා ඒගොල්ලන් පොඩි කාලේ අපි ආරක්ෂා කරගන්න ඕන. හරි? මොකද උන් අරේ මේ දුවනකොට අරේ මේ වද්ද ගන්න. නේ? ඒ නිසා පොඩි දරුවන් කෙරේ අපි මේ විශේෂ සැලකිල්ලක් දක්වනවානේ. නේ? විශේෂ සැලකිල්ලක් දක්වනවා. ඉතින් එහෙම සැලකිල්ලක් දක්වන්න ඕන. මොකද මේ ස්නායු පද්ධතිය ආරක්ෂාව සඳහා. ගර්භණී සමයේදී මව නිසි පෝෂණයක් ලබා ගැනීම. මේක මාර වැදගත්. බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් හොඳට කන්න ඕන. හොඳට කන්න ඕන කියලා කියන්නේ සම්බල පෝෂණයක් ගන්න ඕන. මොකද ඒක දරුවට බලපාන. දරුවගේ ඇත්තටම දරුවගේ පුතේ මේ එයාගේ ස්නායු වලින් 80%ක් විතර ගර්භණී කාලයෙන් වැඩිලා ඉවරයි. හරි? ඉතින් එතකොට ඒකෙන් තේරෙනවා මේ ගර්භණී කාලයේ තමයි දරුවගේ මොලේ හොඳටම වැඩෙන්නේ. හරි? තේරුම් ගන්න. ඊළඟට ඔව් ඒ ටික තමයි ඔය වගේ එකක් ලිව්වනම් හරි. තව තියෙනවා. ක්‍රීඩා හා ව්‍යායාම කිරීම. නේ අපි හොඳට ක්‍රීඩා කරන්න ඕන, ව්‍යායාම කරන්න ඕන. බරක් එසීම වැනි එදිනදා කටයුතු විවිධ ක්‍රියාකාරකම් වලදී නිවැරදි ලෙස ඉරියව් පිහිටවා ගැනීමට වග බලා ගැනීම. විශේෂයෙන් මේ බරක් එහෙම ඔසවනකොට නිවැරදි ක්‍රමය දැන් අච්චුපතේ ඇති ඒ රූප සටහනේම බලා ගන්න ඒක බිම වාඩි වෙලා නිවැරදි ක්‍රමයකට තමයි බර උස්සන්න ඕන. හරියට ඉස්සුවේ නැත්තම් මේ කොඳුයට පෙරට හානි වෙන්න පුළුවන්. එකෙන් අපේ සුෂුම්නාවට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. හරි? එහෙනම් නිවැරදි ක්‍රමය පාවිච්චි කරන්න ඕන අපි. හොඳයි ඊළඟ ප්‍රශ්නේ. ඉටිපන්දම් දැල්ලේ කලාපය දැක්වෙන රූප සටහනක් පහත දැක්වේ. අපි දන්නවා ඉටිපන්දම් දැල් ආකාරයක් විදිහට අපි ඉගෙන ගන්නවා. බන්සන් දැල්ලත් අපි ඉගෙන ගන්නවා. ඉටිපන්දම් දැල්ලත් ඉගෙන ගන්නවා. දැන් මේකේ තියෙන කලාප තියෙනවා. P Q R යන කලාප නම් කරන්න. මම කෙලින්ම නම් කරනවා. ඉතින් P කියලා කියන්නේ මොකද්ද? P කියලා කියන්නේ මේ මැද අදීප්ත කලාපේ. අඳුරු කලාපය කියලාත් කියනවා. අදීප්ත කලාපය. Q කියන්නේ මොකද්ද? දීප්ත කලාපය. කහ පාටට තියෙන දීප්ත කලාපය. R කියන්නේ මොකද්ද? යන්තමින් පෙනෙන බාහිර කලාපය. ඊළඟට ඉහත කලාප අතරින් ඉහළ උෂ්ණත්වයක් ඇත්තේ කුමන කලාපයේද? ඒවාට පේනවා මේ යන්තමින් පේන බාහිර කලාපයේ මේ පහළම කොටස මෙන්න මෙතන. එතන පුතේ නිල් පාටයි. ඔන්න ඔතන තමයි රස්නේ වැඩිම. හරි? වැඩි උෂ්ණත්වයක් තියෙන්නේ. ඉතින් මෙතන හැටියට අපෙන් අහන අපිට කියන්න තියෙන්නේ එහෙනම් බාහිර කලාපේ. හරි? එහෙනම් බාහිර කලාපේ තමයි උෂ්ණත්වය අධිකතම වෙන්නේ. හරි? ඒ බාහිර කලාපෙත් පුතේ මෙන්න මේ පහළ. හරි? මෙන්න මේ නිල් පාටට වගේ තියෙන මෙන්න මේ කොටස තමයි උෂ්ණත්වය ඉතාම අධික වෙන්නේ. මතක තියාගන්න. හරි. ඉටි පූර්ණ දහනයට ලක් වූ විට ලැබෙන ඵල මොනවාද? මේ ඉටි කියලා කියන්නේ දාහය ද්‍රව්‍ය. හරි? ඉන්ධනය. දැන් මේක පූර්ණ දහනයට සම්පූර්ණයෙන් දහනය වුණොත් එළියට එන්නේ මොනවාද? පූර්ණ දහනයේදී එළියට එන දෙකක් තියෙනවා පුතේ. එකක් කාබන් ඩයොක්සයිඩ්, අනිත් එක තමයි ජලය. එහෙම නැත්නම් ජල වාෂ්ප. දහනයකදී කාබන් ඩයොක්සයිඩ් සහ ජල වාෂ්ප පිට වෙනවා. පූර්ණ දහනයේදී පිට වෙන්නේ මේ දෙක විතරයි. මතක තියාගන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ. එම ඵල හඳුනා ගැනීම සඳහා යොදාගත හැකි රසායනික ද්‍රව්‍ය එම ඵල ඉදිරියෙන් ලියන්න. අපි දන්නවා කාබන් ඩයොක්සයිඩ් හඳුනගන්නේ අවර්ණ හුණු දියර වලින්. අවර්ණ හුණු දියර කිරි පැහැ ගන්නවන්නේ කාබන් ඩයොක්සයිඩ්. ජල වාෂ්ප හඳුනගත්ත අපි මීට පෙර ප්‍රශ්නයකත් නිර්ජලීය කොපර් සල්ෆේට් වලින්. අපෙන් අහන්නේ රසායනික ද්‍රව්‍ය විතරයි. එහෙනම් අවර්ණ හුණු දියර කාබන් ඩයොක්සයිඩ්, ජල වාෂ්ප ඉදිරියෙන් නිර්ජලීය කොපර් සල්ෆේට්. හරි. පූර්ණ දහනය සහ අර්ධ දහනය අතර ඇති වෙනස්කම් දෙකක්. පූර්ණ දහනයයි අර්ධ දහනයයි. පූර්ණ දහනයේදී පුතේ ප්‍රමාණවත් තරම් ඔක්සිජන් හම්බ වෙනවා දහනයට. හරි? අර්ධ දහනයේදී එහෙම ප්‍රමාණවත් තරම් ඔක්සිජන් හම්බ වෙන්නේ නැහැ. හරි? ප්‍රමාණවත් තරම් ඔක්සිජන් හම්බ වෙන්නේ නැහැ. පූර්ණ දහනයේදී ඒ ඉන්ධනයේ තියෙනවනේ කාබන්. ඔය ඉන්ධනයක තියෙනවා 10 ද්‍රව්‍යයක තියෙනවා කාබන්. ඔය කාබන් මුළු මනින්ම දහනය සිද්ධ වෙලා මුළු මනින්ම 10 ඒ කියන්නේ මුළු මනින්ම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. එහෙම කියන්නම්. හරි? 10 ද්‍රව්‍යයේ පිච්චෙන ද්‍රව්‍යයේ ඉන්ධනයේ තියෙන කාබන් මුළු මනින්ම කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා පූර්ණ දහනයේදී. අර්ධ දහනයේදී ඒ කාබන් වලින් කොටසක් කාබන් මොනොක්සයිඩ් බවට පත් වෙනවා. කාබන් මොනොක්සයිඩ් බවට පත් වෙනවා. ඒකේ අදහස අර්ධ දහනයේ කාබන් මොනොක්සයිඩ් කියලා වායුවකුත් පිට වෙනවා. හරි? කාබන් මොනොක්සයිඩ් කියලා වායුවකුත් පිට වෙනවා. පූර්ණ දහනයේ දැල්ල නිල් පාටයි. අර්ධ දහනයේ දැල්ල කහ පාටයි. පූර්ණ දහනයේ වැඩි තාප ප්‍රමාණයක් දෙනවා. අර්ධ දහනයේදී අඩු තාප ප්‍රමාණයක් දෙන්නේ. පූර්ණ දහනයේදී දැලි ඇති වෙන්නේ නැහැ. ඒ කියන්නේ නොදැවුණු කාබන් අංශු නැහැ. දැලි නැත. අර්ධ දහනයේදී දැලි ඇත. ඒ කියන්නේ නොදැවුණු කාබන් අංශු තියෙනවා. ඒක තමයි දැලි. හරි. ඉතින් ඔන්න ඔය වෙනස්කම් තමයි පුතේ අපි ලියන්න ඕන මේ පිළිතුර සඳහා.
හරි. විලයනය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? විලයනය කියන්නේ පුතේ අවස්ථා විපර්යාසයක්. හරි. එක් අවස්ථාවක ඉඳලා තව අවස්ථාවකට පත් වෙන එක. විලයනය කියන්නේ ඝන අවස්ථාව ද්‍රව අවස්ථාවට පත් වීම. සරලයි. ඝන අවස්ථාවේ පවතින ද්‍රව්‍යයක් ද්‍රව අවස්ථාවට පත් වීම අපි හඳුන්වනවා විලයනය කියලා. ඝන අවස්ථාවේ තියෙන දෙයක් ද්‍රව අවස්ථාවට පත් වෙනවා. අපි ඒකට කියනවා විලයනය කියලා. විලයනය කියලා කියනවා. හරි. දැන් උදාහරණයක් අයිස් ද්‍රව ජලය බවට පත් වෙනවා. අයිස් ඝන අවස්ථාව ද්‍රව ජලය ද්‍රව අවස්ථාව. මේ භෞතික විපර්යාසයක් නේද? මේ විපර්යාසයට මේ අවස්ථා විපර්යාසයට අපි කියනවා විලයනය කියලා. හොඳයි. හතරවෙනි ප්‍රශ්නය. අට ශ්‍රේණියේ ශිෂ්‍යයෙකු විසින් තනන ලද විද්‍යුත් පරිපථයක රූප සටහනක් තියෙනවා. හොඳයි. මෙහි ඇති වියලි කෝෂයක වෝල්ටීයතාවය එක කෝෂයක් 1.5යි. දෙකක් ශ්‍රේණිගතව සෙට් කරලා තියෙනවා. එහෙනම් එකතු කරන්න ඕන. 1.5යි 1.5යි 3යි. එහෙනම් වෝල්ට් 3යි. වෝල්ට් 3යි. x යනු කුමක්ද? මොන්ටිසෝරි ප්‍රශ්න. x යනු ස්විචය. මෙහි x සංවෘත කළ විට x සංවෘත කරනවා කියලා කියන්නේ ඔන් කරනවා. හරි ඔන් කරනවා. හරි ඔන් කියන වචනේ සිංහල තේරුම තමයි සංවෘත. ඕෆ් කියන වචනේ සිංහල තේරුම තමයි විවෘත. හරි. සංවෘත කළ විට ලැබෙන නිරීක්ෂණ දෙකක්. මොකක්ද? මේකේ කම්බියක් තියෙනවා. ඔව් අහන්න. සර් මේ පළවෙනි කොටසේ අහන්නේ එක වියලි කෝෂයක් ගන්න නෙමේද? ඕනේ පුතේ. හරි. sorry. ඔව් හරි. එක කහන්න පුතේ. එක කහන්න. මම වැරදි. මේ බලන්න. මෙහි ඇති වියලි කෝෂයක වෝල්ටීයතාවය කීයද? වියලි කෝෂයක වෝල්ටීයතාවයයි අහන්නේ. වෝල්ට් 1.5යි. sorry මගේ වැරදි. මේක වැරදි. කෝෂයක වෝල්ටීයතාවය අහන්නේ 1.5යි. 1.5යි. මේක වැරදි. 1.5යි වෝල්ට්. හරි. 1.5යි වෝල්ට් එන්න ඕන. හරි. 1.5යි වෝල්ට් තමයි එන්න ඕන. හරි. මතක තියාගන්න. හරි. එහෙනම් යන්න ඊළඟ ප්‍රශ්නෙට. හොඳයි. මේ x ඔව් අහන්න. සර් මේ ඔය බල්බ් එකේ වයර් සම්බන්ධ කරලා වැරදි නිසා එතකොට සර් මේ එක්ට ලැබෙන නිරීක්ෂණ මේ එතකොට සර් මේ බල්බේ නොදැල්වීම කියලා ලියන්න වෙන්නේ. ඔව් පුතේ මේක ඔව් හරි. ඔයා කියන එක හරි. ඔව් අපි ඒ උත්තරේට අනිවාර්යෙන් ලකුණු දෙන්න ඕන. මේ රූප සටහන දානකොට ඒක හරියට මේක ඇත්තටම මේක බලාපොරොත්තු වෙන්නේ මේ වයර් එක මෙතනින් ඇවිල්ලා ඔන්න ඔහොම එන්න ඕන කියන එක තමයි. හරි. රූප සටහන අඳිනකොට හරියට ඇඳලා නැහැ. හරි. ඔයා කියන එක හරි. right. මේක පහේ ශිෂ්‍යත්වයේ වගේ ප්‍රශ්නයක් නෙමෙයි කරලා තියෙන්නේ. මොකද මේ අර විදියට දාලා තියෙනවා. ඇත්තටම උත්තරේ නම් බලාපොරොත්තු වෙන්නේ මේගොල්ලන් බල්බේ දැල් වෙලා කම්බිය රත් වෙනවා කියන එක. හරි. ඔයා කියන විදිහට හරි. ඔව් මාත් ඒක දැක්කේ දැන් නේ. ඔව් ඒකටම තියෙන්නේ මේ බල්බේ පත් වෙන්න බෑ. මේ එකම කම්බියකට යටකම් එකට සම්බන්ධ වෙලා නැහැ නේ. ඒක හරි. ඒකට අපි ලකුණු දෙමු. හරි. කොහොම හරි ඉතින් මෙතන නිරීක්ෂණ දෙක නිකන් අපි ඒක උඩින් බැලුවොත් එහෙම අපිට කියන්න තියෙන්නේ බල්බ් එක පත් වෙනවා කම්බිය රත් වෙනවා. බල්බ් එක පත් වෙනවා කම්බිය රත් වෙනවා. හරි. බල්බ් එක පත් වෙනවා කම්බිය රත් වෙනවා. හරි. ඔක තමයි අපිට කියන්න තියෙන්නේ. හරි. බල්බේ දැල්ලේ කම්බිය රත් වේ. කම්බිය රත් වේ කියලා තියෙනවා නම් ඒත් ලකුණු ගන්න. හරි. බල්බේ නොදැල්වේ කියලා තිබ්බට කමන්නේ නැහැ. හරි. එහෙම වෙන්නේ. ඇත්තටම බල්බ් එක පත් වෙන්නේ නැහැ. ඕකේ. හරි. පත් වෙන්නේ නැහැ. හරි. රූප සටහන හරියට ඇඳලා නැහැ. අවුලක් තියෙනවා. ඔව්. ඊළඟ ප්‍රශ්න. එම නිරීක්ෂණ දෙක ඇතුළේ ඔබ හඳුනා ගන්නා විද්‍යුතයේ ඵල. පුතේ මේ විදුලියෙන් අපිට එක ඵල ප්‍රයෝජන ගන්න පුළුවන් නේ. විදුලිය යවලා ආලෝකය ගන්න පුළුවන්. විදුලියෙන් පුළුවන් චුම්බකයක් කාන්දමක් හදා ගන්න පුළුවන්. විදුලිය යවලා රත් කර ගන්න පුළුවන්. හරි. එක ඒවා තියෙනවා. හරි. එහෙනම් විද්‍යුතයේ ඵල දෙකක්. ඔබ හඳුනාගත් නිරීක්ෂණ බල්බ් එක පත් වුණා ආලෝකය පිට වුණා. අපි තුන් බල්බ් එක පත් වෙනවා කියලා මෙතන. ඒතර ආලෝකය පිට වුණා. ආලෝකය පිට වුණා නම් පුතේ විද්‍යුතයේ ප්‍රකාශ ඵලය. අන්න ප්‍රකාශ ඵලය. තාපය පිට වුණා නම් විද්‍යුතයේ තාපන ඵලය. හරි. එහෙනම් මෙතන අපිට ඵල දෙකක් එනවා විද්‍යුතයේ ප්‍රකාශ ඵලයයි විද්‍යුතයේ තාපන ඵලයයි. හොඳයි. ඊළඟ. මෙම් පරිපථයේ සටහන සම්මත සංකේතය යොදා අඳින්න. සම්මත සංකේත දාන්නලු මේකට. අඳිමු අපි. දැන් අපි හරියට අඳිමු. හරි. බල්බ් එක තියෙනවා. කතිරයක් ගැහුවා රවුමක් දාලා. ඊට පස්සේ ඕගොල්ලෝ ලස්සනට අඳින්න. ඔව් අහන්න පුතේ. සර් මේ එතකොට දාක මේ දැන් විභාගයට එහෙම බලාපොරොත්තු වෙන්නේ මේ කම්බිය මේ රත් වෙන්නේ නැහැ
බල්බ් එක නොදැල්ලේ කියලා නම් සර් එතකොට අපි හිතලා මෙහෙම බලාපොරොත්තු බල්බ් එක පත් වෙනවා කම්බිය රත් වෙනවා කියලා අපි හිතලා ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ එහෙම කියලා අපි මේ ඒ විදිහට ලිව්වොත් සර් එතකොට වැරදිනේ නෑ පුතේ මේක තේරුම් ගන්න මේ ප්‍රශ්නේ වැරදි මේ ප්‍රශ්නේ මෙහෙම ප්‍රශ්න හම්බ වෙන්න බෑ මාත් මේක දැක්කේ පුතේ දැන් හරි මාත් මේක දැක්කේ දැන් හරි එතකොට එහෙම බලාපොරොත්තු වෙනවනේ ඔයාලට අනිවාර්යෙන් ලකුණු දෙන්න ඕනේ හරි මේ ප්‍රශ්නෙට අදාළව ලකුණු දෙන්න වෙනවා හරි ලකුණු දෙන්න වෙනවා මේකෙදි හරි දැන් මෙතනදිත් අපිට මේක ඉතින් අඳින්නත් බෑ මේකේ සංකේත සටහන කොහොමද අඳින්නේ අපි නේද හරි මේ තියෙන විදිහට අපිට අඳින්නත් බෑ හරි එතකොට අපිට මේකට ලකුණු අනිවාර්යෙන් හම්බ වෙනවා O level paper එකක් හරි මාකර් ලොකු විභාගයක මේක තිබ්බොත් මේ විදිහට තිබ්බොත් අනිවාර්යෙන් මේකට ලකුණු හම්බ වෙනවාම තමයි හරි ලකුණු හම්බ වෙනවා ඉතින් දැන් මේගොල්ලන් මේ බලා හිතේ තියාගෙන මේ වයර් එක මෙතනට සම්බන්ධයි කියලා හිතාගෙන තමයි ප්‍රශ්න ටික අහගෙන යන්නේ හරි ප්‍රශ්න ටික අහගෙන යන්නේ හරි ඉතින් මේකට අනිවාර්යෙන් ලකුණු හම්බ වෙනවා හරි මේකට අනිවාර්යෙන් පුතේ ලකුණු හම්බ වෙනවා හරි අපිත් දැන් මේක හිතාගෙන අපි මේ විෂය කරුණු ඉගෙන ගමු හරි අපි ලකුණුත් ගමු අපි විෂය කරුණු ඉගෙන ගමු මෙතන හරි එහෙනම් පුතේ දැන් ඔන්න බල්බ් එක තියෙනවා ඊළඟට ස්විච් එක මෙතන ස්විච් එක නම් සංකේතයෙන්මයි අපිට ඇඳලා දීලා තියෙන්නේ ඒකත් වැරද්දක් මෙතන තියෙනවා ඒ කියන්නේ සත්‍ය සටහනේ සංකේතය ඇඳලා හරි ඊට පස්සේ පුතේ මෙතන ධනාග්‍රේනේ වේලි කෝෂයේ ධනාග්‍රේ දිග ඉරයි ඊට පස්සේ කෙටි මහත ඉරක් පුතේ මොකද්ද අපේ ඍණාග්‍රය එක කෝෂයක් හරි ඊට පස්සේ ආයේ ධනාග්‍රය ඊට පස්සේ කෙටි මහත ඉරක් ඍණාග්‍රය එතනින් පුතේ මෙතනට එනවා අපිට කම්බිය විශේෂත්ව දක්වන්න විදිහක් නැහැ කම්බිය අපි දක්වන්න පුළුවන් අපිට මෙහෙම පුළුවන් ඕන්න හරි ඕම් පුළුවන් අපිට කම්බිය දක්වන්න ඕන්න පරිපත සටහනේ සම්මත සංකේත සටහන හරි ඔන්න ඔය විදිහටයි එන්නේ හරි ඊළඟ ප්‍රශ්නට යන්න හොඳයි අපි ප්‍රශ්නට යන්න ඉස්සෙල්ලා පොඩි පැහැදිලි කිරීමක් කරගමු විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ මොකක්ද කියන එක අපි දන්නවා විද්‍යුත් ලෝහාලේපනය කියලා කියන්නේ පුතේ ධාරාවක් යවලා රසායනික ඵලයක් ඒ කියන්නේ ඇත්තටම විද්‍යුත් ලෝහාලේපනය කියලා කියන්නේ ධාරාවේ රසායනික ඵලය මේ විදුලිය ගමන් කරන ද්‍රව හෝ ද්‍රාවණයකට විද්‍යුත් සැපයුමක් දීලා ඒ ද්‍රවය හෝ ද්‍රාවණය රසායනිකව වෙනස් කරගන්න ඕක තමයි විද්‍යුත් ලෝහාලේපනයේදී කරන්නේ ඉතින් විද්‍යුත් ලෝහාලේපනය කියන්නේ මොකක්ද කියලා අහුවොත් අපිට දෙන්න තියෙන පිළිතුර තමයි මොකක්ද මේ විද්‍යුතය යොදාගෙන යම් පුෂ්ඨයක් මත යම් ලෝහයක් ආලේප කරගන්නවා ඔන්න ඔය අදහස තියෙනවා නම් හරි විද්‍යුතය යොදාගෙන යම් පුෂ්ඨයක් මත ලෝහයක් ආලේප කරගන්නවා හරි ඉතින් මේක විද්‍යුතයේ රසායනික ඵලය ප්‍රයෝජනයට ගන්න අවස්ථාවක් වෙනවා හරි එතකොට දැන් විද්‍යුතයේ ලෝහාලේපනය මෙන්න මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන්. දැන් මේකෙන් ඉගෙන ගමු විද්‍යුත් ලෝහාලේපනය. සරලව මතක තියාගන්න මම මේ කියන කාරණා කීපය. පුතේ දැන් අපිට ඕන මොකක් හරි හැන්දක හරි මුද්දක හරි මාලයක හරි ආලේප කරගන්න ඕන යම්කිසි ලෝහයක්. එහෙනම් ආලේප කරන්න ඕන ලෝහය පුතේ අපි සෙට් කරන්නේ විද්‍යුත් සැපයීමේ ඍණාග්‍රයෙන්. හොඳට මතක තියාගන්න. ආලේප කරන්න ඕන වස්තුව ද්‍රව්‍ය අපි සම්බන්ධ කරන්නේ විද්‍යුත් සැපයීමේ ඍණාග්‍රයට මේ හැන්ද නම් ඔන්න සම්බන්ධ කරලා තිනවා ඍණාග්‍රයට හරි ඊළඟට ආලේප කළ යුතු ලෝහයේ ලෝහ කැබැල්ලක් තඹ ගාණ්ඩ යනවා නම් තඹ කෑල්ලක් රත්තරන් ගාණ්ඩ යනවා නම් රත්තරන් කෑල්ලක් රිදී ගාණ්ඩ යනවා නම් රිදී කෑල්ලක් සම්බන්ධ කරන්න ඕන විද්‍යුත් සැපයීමේ ධනාග්‍රයට ඊළඟට මේකට ගන්න ලවණ ද්‍රාවණය පුතේ අපි අනිවාර්යෙන් ඒ ලවණ ද්‍රාවණය තුල අඩංගු විය යුතුයි අපි ආලේප කරන ලෝහය. දැන් උදාහරණයක් තඹ ගාණ්ඩ ගන්නවා නම් කොපර් සල්ෆේට් අන්න කොපර් තියෙනවා. හරි. රිදී ගන්නවා නම් අපි ගමු මොකද්ද සිල්වර් නයිට්‍රේට් වගේ එකක්. අන්න සිල්වර් තියෙනවා රිදී තියෙනවා. අපි රත්තරන් ගන්නවා නම් ඒ ද්‍රාවණේ රත්තරන් තියෙන්න ඕන. අපිට පුළුවන් ගෝල්ඩ් සයනයිඩ් වගේ එකක් ගන්න. ඔන්න මම කරුණු තුනක් කිව්වා. ඍණාග්‍රයට මොකද සෙට් කරන්නේ? අපි මේ ආලේප කරගන්න වස්තුව හැන්ද මොකක් හරි මාළේ හරි මොකක් හරි. ධනාග්‍රයට මොකද සෙට් කරන්නේ? ආලේප කරන ලෝහයේ ලෝහ කෑල්ලක්. මේකට ගන්න ද්‍රවය හෝ ද්‍රාවණය එහෙම නැත්නම් මේ ලවණයේ මොකද්ද තියෙන්න ඕන? අපි ආලේප කරන ලෝහය ඒ තුල අන්තර්ගත විය යුතුයි. හරි. ඕන ඔය කරුණු තුන ඔළුවේ තියාගන්න ඕන ඔයා. හරි විද්‍යුත් ලෝහාලේපනයේදී. හරි. දැන් මොකද්ද ප්‍රශ්නේ? විද්‍යුත් ඔව් අහන්න. සර් එතකොට මේ
රසදිය නෙවෙයි මොනවද මේ වීදුරුවල දෝස කන්නාඩි හදන්නේ කොහොමද වීදුරුවල ආලේප කරන්නේ කොහොමද ලෝහ? ඔව් ඒකත් පුතේ විද්‍යුත් ලෝහාලේපනයක්ම තමයි. එහිදී පුතේ විශේෂ ක්‍රමවේදයක් තියෙනවා, විශේෂ තාක්ෂණයක් තියෙනවා. විද්‍යුත් ලෝහාලේපනයත් එතනදී යම් තාක් දුරට භාවිතා කරනවා. ඔය තියෙනවා නිකන් ස්ප්‍රේ කරනවා වගේ වැඩක් කරන එකක් තියෙනවා. හරි? YouTube එකේ සර්ච් කරලා බලන්න. YouTube එකේ සර්ච් කරලා බලන්න ඕගොල්ලන්. ඔය නිකන් පුස්ටර් ඔය කියන්නේ ලෝහයක්ම වෙන්න ඕනේ නැහැ. හරි? ලෝහයක්ම වෙන්න ඕනේ නැහැ. දැන් අපේ ඔය සමහර අලෝහමය දේවල් වලටත් යම් ලෝහ ආලේප කරලා තියෙනවා. හරි? ඒක කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒක තාක්ෂණික ක්‍රමවේදයකින් කරන්න පුළුවන්. ඉතින් ලෝහයක්ම වෙන්න ඕනේ නැහැ. හරි? විද්‍යුත් ලෝහාලේපනයේදී ලෝහයක්ම වෙන්න ඕනේ. හැබැයි අපේ සිලබස් එකේ අපි ඉගෙන ගන්නේ ලෝහවල තවත් ලෝහයක් ගන්න එක. හරි? හරි. එහෙනම් මේකේ පළවෙනි ප්‍රශ්නෙට උත්තරය ආව පුතේ. විද්‍යුත් ධාරාවේ රසායනික ඵලය උපයෝග කර ගනිමින් ලෝහමය වස්තුවක් මත වෙනත් ලෝහයක් ආලේපනය කර ගැනීම විද්‍යුත් ලෝහාලේපනයයි. හරි. විද්‍යුත් ලෝහාලේපනය භාවිතයට ගන්න අවස්ථාවක්. මේක පාවිච්චි කරනවා මොනවාද? ආභරණ වලට රිදී හෝ රන් ආලේප කිරීම. අපි කියන්නේ රත්තරන් වතුර දානවා කියලා නේද? හරි. ඊළඟට යකඩ වලින් හදපු හැඳි ගෑරපු නාන කාමර කට්ටල වැනි උපකරණ මල බැඳීම් වැළැක්වීමට ඒ වගේම ආකර්ශනීය පෙනුමක් ලබා දීමට ක්‍රෝමියම් නිකල් වැනි ලෝහ ආලේප කරනවා. ඊළඟ ආහාර ගබඩා කිරීමට භාවිතා කරන යකඩ භාජන වලට තින් ලෝහය ආලේප කරනවා. එහෙනම් පුතේ ඔන්න අපි ලස්සනට පේපර් එකක් ඉවර කරා. මම හිතන්නේ ඔයාලට විශාල විෂය කරුණු ප්‍රමාණයක් දැනගන්න පුළුවන් වෙන්න ඇති.